මොනවද ඉතින් අද සාකච්ඡාවට එන්නේ? දැන් අපි ඊයේ කතා කළේ ටිකක් කියන්නේ කර්මය විෂය ගැන බුදුහාමුදුරු කතා කරන්න එපයි කියපු විෂයන් 4ක් තියෙනවා. ඒක තමයි කර්ම විෂය ගැන අපිට ගවේෂණය කරන්න එපා කියනවා. තේරුණාද? එතකොට ලෝක විෂය ගැන ගවේෂණය කරන්න එපා කියනවා. තේරුණාද? එතකොට චිත්ත විෂය ගැන ගවේෂණය කරන්න එපා කියනවා. එතකොට මේ බුද්ධ විෂය ගැන ගවේෂණය කරන්නත් එපා කියනවා. කර්ම විෂය කියන්නේ අපි කරන පින්පව් දෙකේ. තේරුණාද? අපි කරන පින්පව් වල හේතුඵල න්‍යාය. කියන්නේ පව් කළොත් මේ දේ වෙනවා නේද? පින් කළොත් මේ දේවල් වෙනවා. ධානය වැඩුවොත් මේ වෙනවා. දැන් මෙතනින් කතා කරන්නේ මේ කර්මය ඇවිල්ලා මොනවාද? සංඛාර. නේද? කර්මය කියන්නේ ක්‍රියාවලියක්. කර්මය කියන්නේ යම් ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තමයි මේ කර්මය කියන්නේ. ඒ ක්‍රියාවලිය පින්පව් දෙකක් වශයෙන් පවතිනවා. හොඳද? තවත් ඒක ඇවිල්ලා දැන් ඒ ටික යනවා කර්ම විශේෂයට. ඒ වගේම අපි දන්නවානේ අන්ධ වෙච්ච අය ඉන්නවා, විවිධ දේවල් වෙනවා, කරදර වෙනවා, හොඳ වෙනවා, දියුණු වෙනවා, දුප්පත් වෙනවා, පොසත් වෙනවා, උගත් වෙනවා, නුගත් වෙනවා, විවිධ ආකාරයෙන් ලෝකේ පැවතිනවා නේද? මේක කර්ම විශේෂයට යනවා. ඒ සත්‍ය මෙහි ඉඳලා දැන් මේ අන්තිම දුප්පත් අන්තිම අසරණ හිඟන්නෝ දිවි ලෝකෙ ගිහිල්ලා මහා යසීසුරු තියෙන තැන්වල ගිහලා පැති ලබනවා. එතකොට මෙහි නුගත් කිසිම උගත්කමක් නැති හොඳද? කිසිම උගත්කමක් නැති මෝඩ මිනිස්සු ආපහු මනුස්ස ලෝකෙම උපදිනවා මහා ධන තැන්වල ගිහලා පැති ලබනවා නේද? එතකොට ලෝකේ උගත්ම කියන ලෝකෙම යහපත් වැඩම කරන අය මරණ මංචකේ පහලින් චුතිත්‍ය නිසා නේද? සතර පහේ ගිහලා පැති ලබනවා. මේ මනුස්ස ලෝකෙම අන්ධ වෙලා උපැති ලබනවා. මහා ධනවත්තු, මහා උගත්තු. ඒ නිසා කර්ම විශේෂ කියන එක විවිධ පැතිකඩවල් තියෙනවා. අපි ගත්තොත් නේද? ওই විදිහට. ඒ නිසා අද මහා ධනවත්ව ඉන්නවනම් කවුරු හරි මහා උගතෙක් ඉන්නවනම් රජසපුින්ද කෙනෙක් ඉන්නවා. අපි වර්තමානයේකට යාට යනවා මිසක එයා ඊළඟ ජීවිතේ මේ මනුස්ස ලෝකෙම හිඟන්නෙක් කියලා උපැති ලබන්න පුළුවන්. බල්ලෙක් කියලා උපැති ලබන්න පුළුවන්. නේද? ඒක තමයි වෙන්නේ. දැන් අපි දන්නවා මහා ධනවතෙක් ඉන්නවා. හොඳද? ඒ මහා ධනවතා මහා ව්‍යාපාරිකයෙක් කියන්නකෝ. හොඳ උගත් මහා ව්‍යාපාරිකයෙක්. එයා මැරිලා ඒ ගෙදරම එයා බල්ලෙක් කියලා උපදිනවා. ඒ ගෙදරම බල්ලෙක් කියලා උපදිනවා. ඒකට සාක්කියක් තියෙනව නේද? මොකද්ද? දැන් මේ බුදුහාමේ කාට සිද්ධියක් තියෙනවා සිටුවරේ. ගෙදරට බලපටියක් ඇවිල්ලා. ඒ සිටුවරේ කවුද? දැන් මිකාර නෑ. තෝදෙය වුණා. නේද? දැන් තෝදෙය වුණාගේ කතාව එයා හෙන්න ධනවත් කෙනෙක් නේද? ධනවත් කෙනෙක්. ඒකට මරණ මංචකයේදී තීන ධනෙ පුතාට අයිති වුණා. තෝදෙය වුණාට බැරි වුණා එයා සංගෝපු ධනෙ ගැන පුතාට කියන්න. ඒ නිසා ඒකට තුණු තණ්හාව නිසා හොඳද? මෙයා බල්ලෙක් වුණා. බල්ලෙක් කියලා පාර යන බල්ලෙක් නේද ආවේ? එහෙම. ඔව් බල්ලෙක් ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා ගෙදර පෝෂණය වෙනවා. එළවනවානේ පුතා. එහෙම නෑ. සේවකෝනේ. පුතා යවන්නේ. සේවක. පුතා ආදෙන් හදන. ඔව්. හදනකොට එදා දවසේ තාවන් මැදින් බුදුහාමුදුරුවෝ වඩිනවා. වඩිනකොට බුරනවා මෙයා. උඹ එටත් බුරුවා මටත් බිව්වා. ඔව් ඒ හරි ඒ ටික දන්නවා. මේ මෙයා කියපු කතාව මම මේ බැලුවේ. සේවකී එලවන්නේ නැහැනේ. නෑ. ඔය කතාව හරි. හරි. එතකොට මේ බල්ලා අයින් නැත්තේ කියලා අහනකොට කියනවා බුදුහාමුදුරුවෝ මෙතෙන් ගියා මෙහෙම නේ. මේ බල්ලා එතකොට ලැජ්ජාවට වගේ ගිහලා ලිබ්බොක්කේ රිංග ගත්තා.
වේදා මේ පුතා එනකොට බල්ලා නට්ට බලන් එතෙන්ට එනවා. සතා අද මොකද නැත්තේ කියලා මම තැකේලා හොයලා බලපුවම මෙහෙ වුණා. මේ කතන්දරේ ආරංචි වෙලා බුදුහාමුදුරකට යනවා. එතකොට කියනවා මෙන්න මේ වහන්සේ කියන කතාව මෙහෙමයි. හරි කතාව හරි. ඔතන මෙහෙමයි වෙන්නේ. ඔක පොඩිය. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ බලපැටේ බයින්නේ තෝදෙයි බමුණගේ නම කියලා. ඔව්. තෝදෙයිය තෝ මට ඉන්න කාලෙත් පුරුවා. දැනුම් පුරනවා කියනවා. හොඳද? කිව්වහම මේ ඔක සේවකයා අහගෙන ඉන්නවා. ඔව්. අහගෙන ගියාම දැන් මේ බැලුම්සල් අර බල්ලට ලැජ්ජ හිතලා මොකක් හරි ඇති. හොඳද? ලැජ්ජ හිතලා මේ ගිහිල්ලා ලිබ්බොක් කියලා බුදිනවා. එයා බුදියන්නේ කොහොමද ලිබ්බොක්කේ? ඒකට හේතුව එතන තමයි හංගපු ධනෙ තියෙන්නේ. ඒ කොටසක් එතන. හොඳද? ඒ වගේ ගොඩක් තැන් වල තිබ්බා. හොඳද? ඒ පාර මේ බුදුරජාණන් වහන්සේ එක කියලා වඩිනවා. එදියාම කිව්වම එන්නේ තාත්තගේ නම කියලා මෙහෙම බල්ලට මෙහෙම කිව්වයි කියලා කිව්වහම බුදුහාමුදුරු හම්බෙන්නේ යනවා. හම්බෙන්නේ ගියාම කියනවා භාගතුන් වහන්සේ අපේ තාත්තට නිග්‍රහ කරලා තියෙනවා මේ තාත්තගේ නම මේ ගෙදරින් අර බල්ලට මේ ආදේශ කළා මෙහෙම දොස් කියලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ නැතුව මගේ තාත්තා කොච්චර හොඳ කෙනෙක්ද මේ අරවා මේවා කියලා තියෙනවා. ඒකත් එක්ක තෝදෙයිය ඒ පාර පුතාට කියනවා මේ ඔය ඉන්නේ ඔබේ තාත්තම කියනවා. පුතාට කේන්ති යනවා. ඇයි දෙවෙනි පාටත් කියනවනේ. බුදුරජාණන් වහන්සේ යාට කේන්ති යනවා තාත්තට අපහාස කරනවා කියලා. නිඳා කරනවා කියලා. හොඳද? ඒ පාර සාක්ෂි ඉදිරිපත් කරනවා. ඔබට සාක්ෂි මේකයි. ඔබගේ තාත්තා ඔබට නොදීපු ධනෙ තියනවා තව. ඒ ධනයට තියෙන තෘෂ්ණාව නිසා. හොඳද? ඒ ධනයට තියෙන තෘෂ්ණාව නිසායි නැවතයා ඒ ධනෙ ආරක්ෂා කරන නිසා බල්ලෙක් කියලා ඉඳලා ඉන්නේ කියනවා. හොඳද? ඒ ඔබේ තාත්තමයි කියනවා මේ. හොඳද? ඒ පාරමේ තෝදී බ්‍රහ්මණ පුත්‍රයාට කියනවා එයා ඒක පිළිගන්නේ නැහැ. හොඳද? පිළිගන්නේ නැතුනම් එච්චර ධනෙ තියෙනවා. දැන් ස්වභාවයෙන් ලැබිච්ච දෙයක් ඊට වැඩි. මේක හංගපුයවනේ. නේද? ඉතින් මේකත් එක්ක කියනවා මේ මට පිළිගන්න බෑ කියලා. එහෙනම් කියනවා දවසක් ඔබගේ තාත්තා හංගපු ධනෙ තියෙන බුදුහාමුදුරුවෝ පෙන්වන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්නුවොත් අරකට බුදුහාමුදුරුවෝගේ නින්ද. නින්දාව නැති වෙන්නේ නැහැ. මේ මගේ තාත්තා නින්දා කරනවා කියන එක ඔප්පු වෙන්නේ නැහැ. මේක තාත්තම කියලා ඔප්පු වෙන්නේ නැහැ මේ වලපෙටිය. නැත්නම් බුදුහාමුදුරුවෝ දන්නා ධනෙ තියෙන තැන කොතනද කියලා. නේද? ඉතින් ඒකත් එක්ක මේ තෝදෙය පුත්‍රයා කියනවා ඔය බලපෙටිය හොඳින් නාවන්ට. නාවලා හොඳට කිරිබත් වගේ ප්‍රණීත ආහාරයක් දෙන්න. දීලා ඔළුව අත ගහලා අහන්න තාත්තා හංගපු ධනෙ කොහෙද තියෙන්නේ කියලා අහන්න. කරට කරලා අහන්න කිව්වා. එතකොට එහෙම ඇහුවාම පෙන්නයි කියනවා. අන්න ඔබට තේරෙනවා ඔබේ තාත්තා නැද්ද කියන එක. කියන තේරෙනවා. ඒ පාර ඒ විදිහටම තෝදේ පුතා ඇවිල්ලා කරනවා. කළාම ලිබ්බොක කියලා අහනවා. ලිබ්බොක අහලා බලන ලොකු මහා කාසි ගොඩක් රත්තරන් අරනවා. එන්න ධනයක් ඒක. තීන ධනෙට වැඩි වටිනවා. ඒවා. හොඳද? මේකෙන් බුදුහාමුදුරු කෙරෙහි පැහැදිනවා මේ තෝදේ පුත්‍රයා. මේ ඉන්නේ මගේ තාත්තමයි කියලා එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. තාත්තෙන් එයා කල්පනා කරනවා මෙවැනි ලොකු ධනයක් තියලා මගේ තාත්තා බල්ලෙක් වුණා නම් මට මේ ධනෙන් ඇති ඵලය මොකක්ද කියලා දන් දෙන්න පටන් ගන්නවා මේ ඔක්කොම. මේකෙන් හරයක් නැහැ, ඵලයක් නැහැ කියලා. මේ කතාවස්තු අපිට ත්‍රිපිටකයේ තිබුණා. තේරුණාද? අපේ හාමුදුරන් වහන්සේලා පවා මේ ධනෙට ඇල්ලන්නේ. මෙවැනි කතාවස්තු මේ ධනෙ තියෙන අපෝ බල්ලෙක් කරන මුදල් තමයි අපි බැංකු පොතක දාගෙන ඉන්නේ. තේරුණාද? අපෝ බල්ලෙක් වෙන වස්තු තමයි අපි මේ ආරක්ෂා කරන්නේ. නේද? ඉතින් මේ වගේ කතාවස්තු අපිට කතාවක් විතරයි. ඒක තෝදේ වුණට උනේ. ඒක මට වෙන්නේ නැහැ කියන්නේ කොච්චර අවිද්‍යාවේ කොච්චර මෝහාන්තකාරයෙන් ඉන්න මේ ගිහි පැවිදි දෙපක්ෂයක් ඉන්නවද හැමෝම නෙවෙයි. සමහරක් අය කොච්චර මේකෙන් නිදොස් වෙන්න ඕන. මේ අනර්ථකාරී හැම දෙයකින්ම අපි අයින් විය යුතුයි. මේ හැම ත්‍රිපිටකයේ තියෙන හැම කතාවක්ම බුදුරජාණන් වහන්සේ පෙන්නේ හැම එකක්ම කියන්නේ තමන්ට බව තමන් මතක තියාගන්නකො.
මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ මටයි මේ. අද වෙලා තියෙන්නේ මට නෙවෙයි. ඒක කිව්වේ තෝදේය පුත්‍රයාට. නෑ. මේ තෝදේය පුත්‍රයා කියන්නේ මම. මේ මටයි බුදුහාමුදුරු මේක කියන්නේ. එතකොට තෝදේය බමුණා කියන්නේ වෙන කවුරුවක් නෙවෙයි මම්මයි. නේද? එහි පස්සිකෝ මේ ධර්මයේ ගන්න නැති නිසා අපි මේ විපතට ගිහින් තියෙන්නේ. නේද? මොකද අපේ ළඟ මම මොන හරි ධනයක් තියෙනවා නම් අපේ හාමුදුරනේ. ඒක අපේ චේතනාවන්නේ. ඒක තියෙන්නේ අපේ ළඟනේ. නේද? දැන් බැංකුවේ සල්ලි තියෙනක ඇත්ත. ඒනොට සල්ලි වල ගණන් ටික ඔක්කොම තියෙන මෙතනනේ. මගේ ළඟනේ තියෙන්නේ. ඕකමයි විපත. තේරුණාද? ඒකයි මේ අයට රහත් වෙන්න බෑ. කවදාවත් බෑ. ඇයි? ඒගොල්ලන් තුල කෙලෙසයක් තියෙන බව ඒගොල්ලෝ නොදන්නා කාරණාවයි. සිත එච්චටම නිදොස් වෙන්න ඕන, හිස් වෙන්න ඕන. නිවන් දකින්න. ඉතින් කෙසේ වෙතත් මේ කර්මය කියන කතාව ඒ ධනය ලැබීම අපි හැමතිස්සෙම මේ කර්මය ගැන කතා කරන්නේ කෙනෙකුට වෙච්ච අකුසල් පැත්තක් සහ හොඳද? පුණ්‍ය කර්ම කළා කෙනෙකුට ලැබෙන වාසියක් ගැන කතා කරන්නේ. තෝදෙය බමුණ මෙවැනි ධනයක් ලබා නේද? පෙර සංසාරේ දන් දීලා ඇති. දන් නොදී ධනයක් ලැබෙන්නේ නැහනේ. නේද? සීවිලි මහරහතන් වහන්සේගේ පින්තූරේ තියාගෙන පහම්පත්තු කර කර හඳු කුරු ගගා හිටියට දානෙල ගෙදරට යසීසුරු ලැබෙන්නේ නැහැ දෙයියනේ. එහෙනම් මේ කාලේ හම්බෙන්න ඕන. ඒක මිත්‍යා දෘෂ්ටි අදහසක් නේ. ඒක නීත මිත්‍යා දෘෂ්ටි. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නන කර්මයක් ගැන, පුණ්‍ය කර්මයක් ගැන. පින් කරපු කෙනෙකුට විතරයි, දන් දීපු කෙනෙකුට විතරයි ලැබෙන්නේ. දන් නොදීපු කෙනෙකුට ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. බුදුහාමුදුරු පෙන්වන්නේ භෞතික මට්ටමින් කර්මඵල න්‍යායට අනුව හේතුඵල ධර්මයක් පෙන්වන්නේ. ඉතින් මේ හේතුඵල ධර්ම අපිට තෝරගන්න නැතුව අපේ හාමුදුරනේ පින්තූරයකට පහනක් පත්තු කළයි කියලා මේ උත්තරීතර රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ පිරුණම් පාලා සීවිලි මහ රහතන් වහන්සේට පහන් පත්තු කරන එක නෙමෙයි වෙන්න ඕන. තේරුණාද? ඒක නෙමෙයි කරන්න ඕන. මම දැකලා තියෙන ගෙවල් වල ඉස්සරහම ගහගෙන පහන් පත්තු කරනවා. ඒ වගේ සීවිලි යන්ත්‍රයකුත් හදාගෙන. මේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලට ගිහිල්ලා මිනිස්සු. මේව නිසා ලැබෙනවද අපි හම්බුනේ? මේව නිසා ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ තහඩුවකට සීවිලි යන්ත්‍රය කියලා සීවිලි ෆිල්ටර් කියලා දෙයක් ලියලා මේන් ඒකට හඳුන් කුරුපත්තු කරින්නේ. සීවිලි හාමුදුරන්ට පින්තූරේ. ඒ සීවිලි හාමුදුරන්ගේ පින්තූරේද? කවුද සීවිලි මහරහතන් වහන්සේ දැක්ක කෙනා? නේද? අර කොටලා තියෙන සීවිලි මහරහතන් වහන්සේගේ පින්තූරේද? අඩු ගානේ ඒ පින්තූරේ දැකලා ඒකට පහලක් තිබුණා ඒත් කමකුත් නැහැ. ඒකටත් මේ පහන තියන්නේ. කොච්චර දෘෂ්ටි සාගත පැතිකොඩ වලට මේ තණ්හාව හේතු කරගෙන මේ ධනෙ ලැබීමේ යසිසුරු ලැබීමේ තණ්හාව හේතු කරගෙන ඕන දෙයක් කරනවා. අන්ධ භූත වැඩ. මේව කරන්නේ බෞද්ධයෝමයි. ඇයි? සීවිලි මහ රහතන් වහන්සේ ඉන්නේ බුද්ධ ශාසනය නිසා. බෞද්ධයෝමයි මේව කරන්නේ. තේරුණාද? ඉතින් මේවට යොමු කරනවා නම් යම් කවුරුහරි සමණයන් වහන්සේ කෙනෙක් මේ වගේ මෝඩ අදහස් වලට මේ මිනිස්යන්ව කොච්චර අඥානද ඒගොල්ලෝ. නේද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ සීවිලි මහරහතන් වහන්සේට මේ ප්‍රත්‍යලාභයෙන් අග්‍රස්ථානය ලැබුණේ ඇයි කියන කාරණාව අතීත කතා ප්‍රවෘත්ති බුදුහාමුදුරන්ගේ අතීත කතා ප්‍රවෘත්ති විමසලා ඒ අනුව අපි ක්‍රියා කිරීමෙන් නේද අපේ හාමුදුරනේ අපිටත් මහා ධන සිටුවරු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතු කාටවත් පහන් තිබ්බයි කියලා හවුලියනවද? වෙන්නේ නැහැ. මම නම් කියන්නේ යකෙක් හරි දානයක් අපිට ධනයක් ගෙනත් දෙන්නේ. පෙර සංසාරේ ලැබීමක් තියෙන නිසා. අපිට සිව්පයක් ඇදෙන්නේ පෙර සංසාරේ අපි දන් දීලා තියෙන නිසා. ඒවයි ප්‍රතිපාක. නේද? මෙන්ඩක සිටුවේලා. සිටුවරු 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාගෙන් පළවෙනි සිටුවර මෙන්ඩක සිටුවරයා. මෙන්ඩක සිටුවරයා ඉන්නේ මෙන්න මේ මගධ දේශයේ. තේරුණාද? මේ මගධ දේශයේ ඉන්නේ. මගධ දේශයේ ඉන්න මෙන්ඩක සිටුවරයා දන් දෙනවා. එයා උදේට භාණ්ඩාගාරයෙන් මෙහෙම කාසි ටිකක් දාගන්නවලු මල්ලකට. දාගෙන එනේන දුගී යාචකයන්ට දෙනවලු. කොච්චර දුන්නා? එයාගේ මේ මල්ල හිස් වෙන්නේ නැහැලු. ආපහු තිබුණු ප්‍රමාණය ආපහු කියලා බණ්ඩාගාරේ දානවලු. පුණ්‍ය ශක්තිය මේ ඔක්කොම. ඉතින් මෙන්න මේ වගේ මහා ධන ස්වභාවයවල් ඇති අය බුද්ධ කාලේ ඉඳලා තියෙනවා නේද? ඉතින් මේ වගේ තව ඉන්නවා මට ඔක්කොම මතක නැහැ. හොඳද? ඉතින් කෙසේ වෙතත්
අපිට එක උපමා කතාවක් ඇතිනේ. මේ මිනිස්සු හිතන්නේ මහා ධනය ලැබීම මහා වාසනාවක් කියලායි. රජකමක් ලැබීම මහා වාසනාවක් කියලා හිතන්නේ. තේමීය ජාතකයේ දිහා බලන්න. නේද? තේමීය කුමාරයා තමන්ගේ පියාගේ උකුලුඩ ඉන්නකොට තේමීය කුමාරයා තියෙන ජාති ස්නානය. පෙර දක්නා කඳ පිළ දක්නා නුවණ තියෙනවා. හොඳද? ඉතින් මේ ඒක බෝසත් කෙනෙක් තේමීය කුමාරයා කියන්නේ බෝසතන් වහන්සේ. නේද? තාත්තා කෙනෙක් වරදක් කළාම එයාට දඬුවම් පමුණනවා. දඬුවම් පමුණුවම එයා දකිනවා පෙර මමත් අවුරුදු 20000ක් මම රාජ්‍ය කළා. හොඳද? ඔන්න මේ කල්ප කොච්චරද ගානක්? අවුරුදු 80000ක්. නේ? අවුරුදු 80000 නිරේ හිටියා නේද? නිරේ පැසෙව්වා කියනවා. නේද? ඉතින් අන්න ඒ වගේ මේකට බය වෙලා ඊළඟට රාජ්‍යයේ මට නිසා මම චූටි කයින්දන් අන්දේ ගොළුවේ බීරේ මන්දබුද්ධිකේ කැටියට කටයුතු කරා. නේද? ඒක කතාව දන්නවා මං කියන්න අවශ්‍ය නැහැ. කාලය යන විතරයි නේද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ වගේ මේ කර්මය කියන කතාව මේ වර්තමානයේ අපි සිතින් කයින් වචනින් කරන දෙයක්මයි. එතකොට අපි හැමතිස්සෙම සිතින් යමක් කරනවා. තේරුණාද? අපි වචනින් යමක් කරනවා. කයින් යමක් කරනවා. නේද? මේ හැම එකටම හේතු වෙන්නේ මනස. තේරුණාද? මනෝදණ්ඩය තමයි මේ වෙන්නේ. ඉතින් කොහොම හරි මේ අපි දෙතිස් කතා වලට අනුව අපේ හාමුදුරනේ දෙතිස් කතා වලට අනුව අපි ජීවිතය ගෙවනවා නම් ඒ දෙතිස් කතා වලට අනුව පවතින කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන ධර්මතා තුන උපකාර වෙනවා. මේ දෙතිස් කතා වලට. මේ දෙතිස් කතා වලින් අපිට කර්මය පෝෂණය වෙනවා. තේරුණාද? නූපන් අකුසලයේ උපදිනවා. උපන් අකුසලයේ වැඩි දියුණු වෙනවා. නේ නූපන් කුසලයේ උපදිනවා. උපන් කුසලයේ වැඩි දියුණු. මේ පින්පව් දෙක ගැන කතා කරන්නේ. දෙතිස් කතාවල ওই දෙකම අන්තර්ගත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙතිස් කතා වලට යන්න එපා මහන්නේ දස කතා වලට එන්න. දස කතා කරනවා නම් සීල කතා, දාන කතා, සීල කතා, සමාධි කතා, ඥාන දර්ශන ගැන කතා, විමුක්ති ඥාන දර්ශන ගැන කතා මේ විදිහට කතා 10ක් තියෙනවා. දැන් අපි මේ හැමදාම චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා නම් ওই කතා 10 අයිති. ඔන්න දස කතා තමයි අපි කතා කරන්නේ. අපි නිවන ගැනම හොයනවා නම් දස කතාවමයි අපි හොයන්නේ. තේරුණාද? ඉතින් අපි නිවන ගැනම කල්පනා කරනවා දස කතාවමයි කල්පනා කරන්නේ. මෙතින්දි දෙසිස් කතා වැඩෙන්නේ නැහැ. කියන්නේ කර්මය වැඩෙන්නේ නැහැ. පින්පව් දෙක වැඩෙන්නේ නැහැ. එයාට කුසලයේ උපදිනවා. නිවන කරා යන ධර්මයකට යොමු වෙනවා. තේරුණාද? ඉතින් අන්න ඒක නිසා මේ දස කතාවල තියෙන දාන කතා, සීල කතා, දාන කතා කියන සමාධි කතා කියන ඕ ලෞකික පැත්තක් නෙමෙයි අපේ හම්දුනේ. මේව ලෝකෝත්තර ධර්මයක්. ඕන ලෞකික පැත්තෙන් ගන්නත් පුළුවන්. හොඳද? මේව ලෝකෝත්තර දර්ශනයක්. හොඳද? කෙසේ වෙතත් ලෞකික පැත්තෙන් විග්‍රහ කරගත්තා කියලා ඒක ප්‍රශ්නයකුත් වෙන්නේ නැහැ. මොකද දන් දෙන එක හොඳ දෙයක්. සිල් රකින්න එක, පංචිල් රකින්න එක, දස සිල් රකින්න එක, පාතිමෝක්ෂය රකින්න එක මේක හොඳ දෙයක්. නේද? මොනවා හරි කමඨහන් වලින් සිත සමාධි කරන් ඉන්නවා නම් ඒක යහපත් දෙයක්. අකුසල ධර්ම වලට වැඩිය යහපත් දෙයක්. සැපේම උදා වෙනවා. ඉතින් කොහොම හරි මේ හැමතැනම තියෙන කර්මනේ නේද? ඉතින් අනේක නිසා මේ කර්මය මේ විදිහට හඳුනා ගන්න අද උගතෙක් වෙලා හිටියා කියලා ඊළඟ ජීවිතේ උගතෙක් වෙයි කියලා හිතන්න එපා. සමහරට බල්ලෙක් වෙන්න පුළුවන්. ඒ ගෙදරම. තේරුණා? යම් තමන්ගේ බිරිඳට හරි දරුවන්ට හරි කාට හරි ඇලිලා ඉන්නවනම් තේරුණාද? ඒ නිසා පෙරේතෙක් වෙන්නත් පුළුවන් බල්ලෙක් වෙන්නත් පුළුවන්. තේරුණාද? දැන් අප බලමු පොඩි කතාවස්තුවක්. මම ඉස්සර කතා කරන කතාවස්තු ඔන්න ගෙදරක අම්මයි පුතයි දරුවෝ ටිකයි ඉන්නවා. මම මේ කර්මය ගැන කතා කරන් කර්මය ගැන තේරුම් ගන්නට ගොතන කතා. ඒක අමතක ගොතන කියන්නේ සමාජයේ තියෙන කතාවක් ගොතනවා මේ. හොඳද? මේක තෝරගන්න. ඉතින් අපි කියමුකෝ අම්මයි පුතයි ඉන්නවයි කියලා. තාත්තා මැරලා ගියමුකෝ. මේක අපි තෝරගන්න මේක. හොඳද? මේ අම්මා හරිම ආදරේ පුතාට. පණ වගේ ආදරේ. තේරුණාද? ඉතින් ආදරේ කරන පුතාව රැකගෙන ඉන්නකොට පුතත්
හරිම ආදරේ අම්මට. පණ වගේ ආදරේ. තේරුණාද? එක පුතානේ. ඉතින් මෙහෙම වුණාට පස්සේ මේ අම්මා මරණයටපත් වෙනවා. මේ අම්මා මරණයටපත් වෙන්නේ පුතාට තියෙන ආදරය ඇතිවමයි. තේරුණාද? ඒ ආදරය කියන්නේ රාගයන්නේ අපේ හැඳුරුනේ නේද? මේකෙන් පස්සේ ඒ අම්මා මැරිලා ඔය පාරේ ඉන්න බැල්ලියක්ගේ බඩේ ගිහලා උප්පැත්තිය ලබනවා. ඒ අම්මා. පාරේ ඉන්න බැල්ලියක්ගේ බඩේ ගිහිල්ලා උපැත්තිය ලැබලා දැන් පුතා ඉතින් අම්මා මැරලා ඒ කටයුතු ඔක්කොම කරලා ඉවරයි. හරිද? පුතා ඉතින් වැඩට යනවා විවාහ වෙනවා කටයුතු කරගෙන ඉන්නවා. අපි කියමු විවාහ වෙනවායි කියලා. දැන් විවාහ වෙලා එයා ඉන්නකොට අර බල්ලිගේ බැඩේ ඉන්න පැටිය හැමදාම පුතාට මුණ ගැහෙනවා පාරේදී. හොඳද? ඒ බල්ලු පැටිය යම් වයසකට ආවහම මේ පුතාගේ පස්සෙන් එනවා. පුතාගේ පස්සෙන් ආවම පුතාට ආසයි හිතෙනවා මේ බල්ලු පැටිය හදාගන්න. බැල්ලියක් ඉන්නේ මේ බැල්ලිව හදාගන්න ආස හිතෙනවා. හොඳද? ඒ පාර මේ බැල්ලිව මේ පුතා හදාගන්නවා. හොඳද? හදාගෙන බොහොම ආදරෙන් සලකමින් කටයුතු කරගෙන ඉන්නවා. ඉන්නකොට පුතා දන්නේ මේ අම්මා බව. හැබැයි පණ වගේ ආදරේ. මේ බැල්ලිට මෙච්චර ආදරේ කරන්නේ අර පුතා මොකද? මේ අම්මා නිසාමයි. ඒක තමයි කර්මයේ ස්වභාවය. හොඳද? කලින් ජීවිතේ අපිට පෙන්වන්නේ නැහැ. නේද? අපිට තේරුම් ගන්න ශක්තිය නැහැ. මේ ඉන්නේ යාමයි. එහෙනම් වර්තමානයේ අපිට තේරෙනවා අපි කාට හරි බැල්ලියෙකුට හරි පණ වගේ ආදරේ නම් සංසාරික ගන්ධෙමක් තියෙනවා අපිට නොතේරුණාට. ඒකට හේතුව හොඳද? අපි හැම බල්ලියෙකුටම ආදරේ නැහැනේ. නේද? අපේ ළඟට හරි ඇවිල්ලා අපි විශේෂයෙන් හිත ඇතුලෙන් බැඳිලා ඉන්නේ. මොකක් හරි හේතුවක් තියෙනවා අපිට ගන්නා කාරණා. මේ කතාවෙන් ගන්න දේ බොහෝයි. හොඳද? ඒ නිසා බැඳෙන්න එපා කිසිම බල්ලෙකුට මං අනිවාර්යෙන් බල්ලෙකුට කෑම දෙන්න ඕනේ. මගේ ළඟ එහෙම සංකල්ප නැහැ. ඉතුරුනේ දාන්න ටික ඔන්න කොහරි දාන්න කණ එකෙක් කාවි. හැබැයි කණ එකෙක් කනවායි කියලා අපි නිකන් ඉන්නේ නැහැ. අපේ ඉන්න බල්ලොන්ට තමයි අපි කන්න හදන්නේ. දෙන්න හදන්නේ. අනිත් බල්ල ඔක්කොටම ගහලනවනෝ මම බැඳිච්ච බල්ලට බැල්ලිට තමයි කන්න දෙන්න හදන්නේ. අනිතුන්ට කන්න දෙන්නේ නැහැ. ගහලනවනෝ. ඉතින් මෙන්න මේ වගේ අපේ සංසාරක බැඳීම් මේවා අපි අයින් කරගෙන නැත්තම් අපිට කවදාද ඒ නිසා අපි බොහොම නිදොස් මනසකින් ලෝකේ අපි ජීවත් වෙන්න ඕන. නොඇලෙන මනසෙන් කාටත් ඇලෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් වෙනවා. කණේක කවුරුදෙන් අපිට බල්ලෝ අපි ගෙනාවයි. ඉතින් මේ වගේ පුතා දැන් අර අම්මා තමයි බැල්ලි වශයෙන් ඉන්නේ. හොඳද? ගොඩාක් ආදරේ කරනවා. ගෙදරට ආවත් එස්සෙල්ලා මහන්නේ හවසට ගම බැල්ලිට කන්න දුන්නාද? ඌව නෑ ඌවද? නේද? සමහරට ඌට කන්න දීලා නැත්තම් නාවල නැත්තම් ගෙදර අඹුවත් එක්ක විරසක භාවය ලැබෙන්න පුළුවන්. දරුවෝ ඉන්නම් දරුවට දොස් කියන්න පුළුවන්. ඒක තමයි සංසාරට බැඳීම කියන්නේ. මේ කාටවත් පේන්නේ නැහැ. එයාගේ පෞල් ජීවිතය පවා අවුල් වෙනවා මේ බල්ලා නිසා. එහෙම වෙච්ච දැන් තියෙනවා. මේ ඇලීම නිසා. නේද? දැන් කවුරු හරි Taman කැමති බල්ලෙක් ඉන්නවා නම් බල්ලට ඌට කන්න දෙන්නේ නැතුව වෙන කෙනෙකුට කන්න දෙනවනම් අර බල්ලට බැඳිච්ච එක්කෙනා අනිත් එක්කෙනාට එක තරහ ඇති වෙනවා. තේරුණාද? එහෙම වෙනවා. ඉතින් මේ ගැටීමනේ අපේ ඇතුලෙන් එන්නේ. මේ බැඳීම නිසා. කොහොම හරි මෙහෙම කාලයක් යෑමෙන් පුතා මරණයටපත් වෙනවා. පුතා මරණයටපත් වෙන්නෙම මෙන්න මේ බැල්ලට තියෙන ආසාවෙන්මයි. තේරුණාද? මෙයාට තියෙන ආසාවමයි. දැන් අපි දන්නවා අපි සත්තුන්ට කෑම සමහරක් අය ඉන්නවා සත්තුන්ට කෑම දීලා පුරුදුනාම හොඳද? මෙතනින් පිට වෙන්නේ අනේ මං යනවා සතියකට එන්නේ නැහැ මේ සත්තු දැන් කොහොම කයිත් දන්නේ කොහොම වතුර ටික බොයිත් දන්නේ කියන තෘෂ්ණාවෙන් අල්ලගත්ත මානසිකාරයෙන් උතුමයි මෙයා මේ ගමන යන්නේ. ගමන ගිහිල්ලා එයා වතුර ටික බොනකොට එයා කෑම ටික කනකොට එයාගේ අර පුරුද්ද වෙනවනේ සත්තු ඉතුරු ටික කෑම සත්තුන්ට දාන එක එයාට කොහේ හිටියත් මතක් වෙනවා අනේ සත්තුන්ට කොහොම කෑම හම්බ වෙනවද දන්නේ නැහැ. බාන් තෘෂ්ණාවේ ඇති බැඳීමේ හැටි නේද? දැන් අපි මොකටද මේ බැඳලා තියෙන්නේ? පිනට. අපි මේ බැඳලා තියෙන්නේ මොකටද? පිනට. අපි දන්නේ නැහැ ඒක. තේරුණාද? පිනකට බැඳිලා. හොඳද? ඒතකොට පිනකට බැඳෙන අපිට යම් හේතු තියෙනව නේද? ඉතින් මේකත් එක්ක අපි දන්නවා දැන් මොනක් මතක් කරලා දැන් අර පුතා මැරුණා. පුතා මැරෙන්නේ අර බැල්ලිත් එක්ක තියෙන බැඳීමත් එක්කම මැරෙනවා. හොඳද? මැරුණාට පස්සේ අර පුතත් ගිහිල්ලා නේද?
ඒ ළඟ පහත ඉන්න බැල්ලියගේ බඩේ තමයි ගිහලා උපැත්ති ලබන්නේ. ඇයි? මේ බැඳීම ආපහු එකතු විය යුතුයි. අම්මා ළඟ පහත ඉන්න බැල්ලියගේ බඩේ ගිහලා උපැත්ති ලැබුවේ පුතා මුණ ගැහෙන්න ඕන නිසාමයි. මේක ධර්මතාවයක්. තේරුණාද? මේ කර්මය ආйти මේකල ධම්ම නියාම ස්වභාවයක්. හොඳද? ඒක නිසා ඒ ළඟ පහත ඉපදුනේ. හොඳද? ඉතින් පුතාට නැවත මේ අම්මා හම්බෙන්න ඕන නිසා අන්න මේ එයාත් මේ ළඟ පහත ඉන්න ඒ අර අම්මා ඉපදිච්ච බැල්ලියගේ බඩේ වෙන්න පුළුවන්. නැත්නම් ඒ බැල්ලියගේ පැටියෙක්ගේ බඩේ වෙන්න පුළුවන් ගිහලා උපදිනවා බල්ලෙක් හැටියට. නේද? ඉපදිලා දැන් ඔහොම ඉන්නකොට ඔන්න ඒ බැල්ලි පැටිය බල්ලු පැටිය ලොකු වෙනවා. ලොකු වීම හේතු කරගෙන ඔන්න මේ දැන් මේ අර ගෙදරින් දැන් මේ දැල්ලිව හම්බ වෙනවා. නේද? හම්බෙලා ඉතින් සංවාසය දෙන්නත් පුළුවන්. ඒතර කවුද මේ පෙර ජීවිතයේ අම්මා? නේද? බලන්න රාගයේ ලක්ෂණය බැඳීමේ තියෙන අසිකිතකම. නේද? ඇත්ත වශයෙන්ම අද මිනිස්සු හිතනවා අද අපිට අම්මා වගේ හම්බෙලා තියෙන එක්කෙනා සංසාරේ ඕන්තරම් මගේ බිරිඳ වෙලා ඉන්නේ නැති. මේකයි ඇත්ත. මගේ දුව වෙලා ඉන්න, මගේ පුතා වෙලා ඉන්න මේ අය ඔක්කොම සංසාරේ බිරිඳ වෙලා ඉන්නේ නැති ඕන්තරම්. අද අම්මා වුණාට, දුව වුණාට සංසාරේ ඕන තරම් බිරිඳ වෙලා ඉන්නේ නැති. මගේ අම්මට ඒ පුතා වුණාට සංසාරේ ඕන තරම් ඒ අම්මගේ ඒ පුතා සුවාපුරුෂලා ඉඳලා තියෙනවා. මේක තමයි සංසාර චක්‍රේ ගමනියෝ සම්පරායනවා. මේ වෙනස් වෙනවා. පෙරලෙනවා අපේ ජීවිත. අද අපි කොච්චර ස්ත්‍රී වශයෙන් ලෝකේ ජීවත් වෙලා ඇද්ද? ඕගොල්ලන් පුරුෂය වෙලා මං ස්ත්‍රිය වෙලා. හොඳද? මට කොච්චර ඕගොල්ලන් 7 දිනම එකතු වෙලා මට අතවර කළා ඇද්ද? සංසාරේ. තේරුණාද? මේවා ගැන හිතා ගන්න බෑ. මේක එකට එකක් බැලුවාම මේ කර්මය වෙනස් වෙනවා. විපරිණාමයෙන් යුක්තයි. තේරුණාද? මේ බුද්ධ ශාසනය විතර මේ ඥානවන්ත භාවය අපිට දෙන්නේ. මෙන්න මේ වගේ අපේ සංසාර චක්‍රය දකින්න තුලිච්චයි නින්දිචයි මේ සසර චක්‍රේ. ඇයි? මගේ අම්මා මේ ජීවිතේ මගේ අම්මා. හොඳද? ඊළඟ ජීවිතේදී මගේ බිරිඳ වෙන්න පුළුවන්. තේරුණාද? මගේ අම්මා ගණිකාවක් වෙලා ඊළඟ ජීවිතේ ගණිකාවක් කරන්නේ මම. ඊළඟ ජීවිතේ ගණිකාවක් කරන්නේ මම. දැන් සමහරට මගේ අම්මා මැරලා මනුස්ස ලෝකෙ උපදිනවා. අල්ලපු ගෙදර. මම මේ ලෝකේ. මම වයසයි. මගේ අතින් අර දරුවා මේ වෙන්න පුළුවන්. මේ කවුද? මගේ පෙර අම්මමයි. මේ ඉන්නේ. නේද? මේ විදිහට අපේ ජීවිතයේ දකින්න මේ සංසාරේ තුලිච්චයි නිදිතයි. මේ සංසාරේ හරියට කවුරු හරි මේ සසර ගැන මේ නුවණින් බලනවා නම් ඇත්තටම නිදිතයි. මේ සසරෙන් මිදෙන්න වටිනවා. ඇයි? මාව මේ ලෝකෙට ලේකිරි කළ බෝබු අම්මම අම්මම ස්ත්‍රියක් වශයෙන් ඉඳලා අම්මන ඕන චරිතයකින් මම ඕන තරම් අම්මට අතවර කරලා ඇති. අම්මට හිංසා කරලා ඇති. නිඳා කරලා ඇති. ඒ චරිතෙ මරලා ඇති. අම්මා වශයෙන් වෙලා කොච්චර මං අතවර කරලා ඇද්ද සංසාරේ අම්මට. ඒක බුද්ධ ශාසනයේ තියෙන විනය සම්බන්ධව මේ කතා. මහාන වෙලත් අම්මයි පුතයි එකතු වෙච්ච එකක් තියෙනවා මේ විනය පැත්තෙන් පෙන්නලා. තේරුණාද? ඉතින් මේ අනුව බලනකොට මේ බලන්න අපි මේ ගෙවන මේ සසර කොයි වගේ අසික්කිතයිද නින්දිතයිද? මේකෙන් මිදෙන්න සුදුසු නැද්ද? මිදෙන්න සුදුසුයි නේද? ඉතින් අර අම්මගේ පුතාගේ කතාව ගුවාම දැන් ඒක බල්ලු බැල්ලි වගේ එකතු වෙලා නේද? දැන් මේ අම්මා දන්නේ නැහැ පුතා බව. පුතා දන්නේ නැහැ අම්මා බව. මේ සංසාර චක්‍රේ මෙවැනි චක්‍රයක්. ඒ නිසා මේ සසර චක්‍රෙ මිදෙන්න සුදුසුයි. තේරුණාද? ඔය රාගයේ පැත්ත, දෙවේශී පැත්ත ගත්තත් විවිධයි නේද? දෙවේශීනුත් අපි පෞද්ගලිකව කතා කරන්න තුනා. තම තමන් දන්නව දෙවේශීනුත් එහෙමයි. අම්මා මරනවා නේද? තාත්තා මරනවා නේද? පරිගැනීම් සිදු කරනවා. විවිධ දේවල්. දැන් අපි රාගයේ පැත්තෙන් එහෙම කතා කළා පරිගැනීම් පැත්තෙනුත් ඕක සිදු වෙන්න පුළුවන්. මේ ලෝකය ගැන හොඳට ගවේෂණය කරන්න. තේරුණාද? අන්න ඒක නිසා මේවා ගැන බැලුවොත් මේ සංසාරෙන් මිදෙන්න ඇත්තටම සුදුසුයි නේද? දැන් ප්‍රජාපති ගත්තොත් ප්‍රජාපති
දෙවිදත්තරගේ බිරිඳ තමයි ධර්මඵල ජාතකයේදී. ධර්මඵල ජාතකේ ප්‍රජාපති කියන්නේ දෙවිදත්තරගේ බිරිඳ. මේ ජීවිතේ දෙවිදත්තර ඇවිල්ලා නැන්දා. මේ දෙවිදත්තරගේ නැන්දා ප්‍රජාපති. සුබුදුරජුරන්ගේ ළඟිනේ නේද? ඉතින් මෙන්න මේ විදියට මේ සසන දිහා බැලුවාම මාරයි. කලකිරෙනවා. ඇත්තටම කලකිරෙනවා. ඒකයි මෙන්න මේ විදියට සම්මුති වශයෙන් මේ සසර ගැන හිතන්න දක්ෂ නම් අපිට කලකිරීම ඇති වෙනවා. අද දරුවෝ කියලා අපි ආරක්ෂා කරන මේ දරුවෝ මේගොල්ලෝ ඔක්කොම සංසාරේ මගේ බිරිඳ වෙලා ඉඳලා තියෙනවා. හොඳද? වෙනත් පවුල් වල ඉඳලා ඒගොල්ලෝ නිසා මං කොච්චර හිලේ බලංගු වැටෙන්නේ නැද්ද? මේ විදිහට කරකෝ තමන්ගේ නුවණින් බලනකොට ඇත්තටම මේ ලෝකේ පදනම නැති නැකම් තියෙන්නේ. අපේ ආම්තුනේ. ඒකමයි. දැන් යම් කවුරු හරි පුරුෂයෙකුට ගණිකාවක් මුණ ගැහෙන්නේ සංසාරේ සම්බන්ධතාවයක් ඇතුවමයි. තේරුණාද? යම් කෙනෙක් තව කෙනෙකුට පිහිට වෙන්නේ සංසාරේ බැඳියාවක් හේතු කරගෙනමයි. මේ විදිහට මේව සැකසෙන්නේ. මොකද අපිට හැමතිස්සෙම අතීතයේ මතක නැහැ. අපිට සංසාරේ මේ සම්මුතියන් කතා කරන්නේ. ඇයි මේව කතා කරන්නේ? අපි මේකෙන් මිදෙන්න ඕන. මේක තේරුම් ගත්තාම තමයි මේ සසරෙන් මිදෙන්න තියෙන උනන්දු ඇති වෙන්නේ. අපි සංසාරේ බය දකින්නේ නැහැ. සංසාරේ තියෙන නින්දිතකම, තුඩිච්චකම දකින්නේ නැහැ. තේරුණාද? ඒ සංසාරේ තියෙන තුඩිච්චකම, නින්දිතකම නොදකින නිසාමයි එන්නේ. කවුරු හරි මට බයිනෝ නම් ඒක සංසාරේ ගම් දෙනුවක්මයි. ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි විවාහ වුණාම කවදාකවත් රණ්ඩු නොවී තියෙන්නේ නැහැ. රණ්ඩු වෙන්නේ ඇයි? සංසාර ගම් දෙනවා. ඒ නිසාමයි එහෙම වෙන්නේ. එහෙම එකතු වෙන්නේ ඒ නිසාමයි. ඉතින් අන්න ඒක නිසා මේ සසරෙන් මිදෙන්න සුදුසුමයි. තේරුණාද? මේ වගේ සසර චක්‍රයක් දැක ගන්න විවිධ ප්‍රභේද ඇති, විවිධ පෙරලීම් ඇති. මම ස්ත්‍රියක් වෙනවා, එයා පුරුෂයෙක් කියලා. ස්ත්‍රී පුරුෂයෙක් කියලා. හොඳද? ඉතින් මේ විවිධාකාරයෙන් මේවා ඔක්කොම දැක ගන්න නේද? දැකගෙන මේ සසරෙන් මිදෙන්න උත්සාහයක යෙදෙන්න ඕන. මේක දැන් මේ බුද්ධ ධර්ම විතරක් අයිති පැත්තක් නෙමෙයි මම මේ කතා කළේ. බෞද්ධයන් විතර නෙමෙයි මේක වෙන්නේ. සමත්යක් වශයෙන් සියලු තුන් ලෝකෙම ඉන්න සත්තුන්ට අයිති. මේ ස්වභාවය සියලු තුන් ලෝක සත්තුන්ට අයිති. මේ ලෝකේ අපේ අම්මා නොවෙච්ච තාත්තා නොවෙච්ච කිසි කෙනෙක් නැහැ කියලා බුදුහාමුදුරු කියන්නේ. මේ ලෝකෙ මට අඹ නොවෙච්ච කෙනෙකුත් නැහැ. මං කුකුල්ල වෙලා හරක් වෙලා කොච්චර මේ සංසාරේ මගේ බෙල්ල කපපුලේ එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා බුදුහාමුදුරු කියන්නේ. නේද? කොච්චර මම මේ වගේ දුක් විඳලා තියනවාද? කොච්චර පීඩාව විඳලා තියනවාද? ඒ නිසා මේ සසර මේ විදිහට දැකලා මේ සංසාර චක්‍රයෙන් මිදෙන්න අපි උත්සාහවත් වෙමු. මේ සසර චක්‍රය යනු කර්මයයි. වෙන මොකුත් නෙවෙයි. කර්මයමයි. අපි ඒක නිසා අපි දෙතිස් කතා වලට අනුව කටයුතු කරනවා නම් හැමතිස්සෙම කර්ම රැස් වෙන බව මතක තියාගන්න. අපිට අවශ්‍ය නැහැ කොරෝනා වෛරසය ගැන හොයන්න. සොමලයන් වහන්සේලාට තියෙන කොරෝනා වෛරසය ගැන හොයන්න නෙවෙයි. තේරුණාද? තියෙන දේක් කාලා බීලා ධර්මයේ විනය ගැන සොයන්න. හාමුදුරුවෝ වහන්සේලාට අයිති එකම කාර්යය ධර්ම විනය සොයන එක. අද අපිට තියෙන්නේ ධර්ම විනය සොයන එක නෙමෙයි. අපි ගැන එහෙම ගන්න බෑ. අපි ගොඩක් උත්සාහවත් වෙනවා. ඒක මම දන්න නිසා නේද? අපි ඒ රාජ්‍ය අනුග්‍රහයට අනුව අපිට පනවල තියෙන නීති රීති වලට අපි ගෞරවය කරමින් අපේ පාඩුවේ අපි ආරාමයට වෙලා ඉඳිමින් තේරුණාද? ඉඳිමින් අපි මේ ධර්මයේ සිහි කරනවා. අපි සොයන්නේ විනය. අපි සොයන්නේ ධර්මය. නේද? අපි චුට්ටක් ලෝකේ ගැන චුට්ටක් කතා කරන අවස්ථා තියෙනවා. ඒකට හේතුව ඒව දැනගන්න ඕන නිසා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? ඉතින් කෙසේ වෙතත් මේ දෙතිස් කතා වලට යන්නේ නැතුව අපි ගොඩාක් උත්සාහවත් වෙන්න ඕන. මේ ධර්මයේ විනය විතරක් හොයන්න. භික්ෂුව කියන්නේ ධර්මයේ විනය විතරයි. භික්ෂුවට දෙතිස් කතා වැඩක් නැහැ. ලෝකේ වෙන අසාධාරණ හදන්න, අසාධාරණ වලට කතා කරන්න, ওই ධර්මයේ විකෘති කරන ඒව එකක්වත් Tamanට හිතේ නැහැ. තමන්ගේ සංසාර චක්‍රේ ගැලවෙන්න බලන්න. තේරුණාද? Taman දෙවේශ සහගතව මේ ශාසනය බේරගන්න යනවා නම් තේරුණාද? Taman ධර්මයේ විකෘති කරගෙන කියන එක Taman දන්නේ නැහැ. Taman විනය විකෘති කරගෙන කියන එක Taman දන්නේ නැහැ.
අනුන් ධර්මයේ විකෘති කරන එකයි අනුන් විනය විකෘති කරන එකයි අපි කතා කරනවා. හැබැයි එහෙම කතා කරන තැනදී Tamanට ධර්මයේ විනය විකෘති වෙලා කියන එක Taman දන්නේ නැහැ. විකෘති වෙලා කියන්නේ Taman එකෙන් බැහැර වෙලා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම දක්ෂ වෙන්න Taman විකෘති නොකරන බවට කටයුතු කරගන්න දක්ෂ වෙන්න. තමන්ගේ දහම් දැනුම විකෘති කරගන්න එපා. තමන්ගේ දහම් දැනුම විකෘති වුණා කියන්නේ මිත්‍යා දෘෂ්ටික මේ ලෝකෝත්තර දර්ශනේ නිවන් දකින්න පැත්තට එන්නේ නැතුව දෙතිස් කතා වලට අනුව පවතින ලෝකෙට වැටිලා කටයුතු කිරීම ධර්මය විනය විකෘති කිරීමයි. ඒ විකෘතිය කළා තියෙන තමන්මයි. අනුන් විකෘති කරන එක නෙවෙයි අපි සොයන්න ඕනේ තමන්ගේ අතින් විකෘති වෙලාද කියලා බලන්න ඕන. ඒ නිසා මේ ධර්මයේ විකෘති කරන එක හදන්න පුළුවන් රහතන් වහන්සේලාට පමණයි. රහත් නොවෙච්ච කිසි කෙනෙකුට මේ ධර්මයේ විකෘති කිරීම මේක හදන්න බෑ. මේ ධර්මයේ විකෘති වුණා. ඒ පළවෙනි පාර විකෘති වෙන්න යම් වචන වගේක් ඇහුණා. නේද? ඒ වචන ටික ඇහිලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පළවෙනි සංගායනාව පවත්වනවා. නේද? අන්න රහතන් වහන්සේලා කරන්නේ. එහෙනම් අපිත් කරන්න ඕනේ මේකයි. අපි කෙලෙස් මට්ටමින් ඉඳලා දෙතිස් කතා වලට අනුව මේ ධර්ම විනය විකෘති කරන ශාස්ත්‍රය විකෘති කරන පැත්තට කටයුතු කරන්න යනකොට අපි තුල තියෙන ධර්මය විනයයි විකෘතිලා අපිට මේ ශාස්ත්‍රය බැහැර වෙලා අපි දන්නේ නැහැ. අපි මෝඩයි එච්චරටම. තේරුණා? අපි මෝඩයි කියලා අපි නොදන්නා කාරණාවයි. ඒ නිසා බොහොම කල්පනාවෙන් තම තමන් හික්මව ගන්න බලන්න. මේකයි වෙන්න ඕන. තේරුණා? අපිට තියෙන්නේ අනුන්ගේ වැරදි සොයන්න නෙවෙයි. අපිට තියෙන්නේ අපේ වැරදි සොයන්න හැමතිස්සෙම. අපේ වැරද්ද දැක ගැනීම ලේසි නෑ. ඒ නිසා දැක ගන්න රැඳවල දෙකේ මහන්සි වෙන්න ඕන. මහන්සි වෙලා වරද දැකලා වරදට පිළියම් කරන්න ඕන. එහෙම නැතුනොත් අපි හැමෝම මේ බුදුදහම තුල ධර්මයේ විකෘති කරන, විනය විකෘති කරන අය හොයාගෙන ඒ අයට විරුද්ධව අපි නැගී සිටීම. එතනත් කර්මය පවතිනවා. ඒක දෙතිස් කතා වලට අයිති. ඒ නිසා බුදුරන් වහන්සේගේ විනයම හික්මෙන්න, බුදුරන් වහන්සේගේ ධර්මයම හික්මෙන්න. මේක තමයි සත්‍යවාදී විය යුතු ධර්මය. ඉතින් අන්න ඒක නිසා ඕගලන්ට මේ මතක් කරන්නේ තව මතක් කරනකොට මේ සංසාරේ අන්තිම තුලිජ නින්දතු සසරක් මේ සසර. මේ සසරින් ගැලවෙන්න බලන්න. මේ සසරින් ගැලවෙලා විනය නැත්තම් කවදාකවත් අපිට නිවන් දකින්න බෑ හාමුදුරුවනේ. බුදුහාමුදුරු කියපු එක විනය ශික්ෂාපදයක්වත් කඩන්න එපා හොරෙන් වක්කත්. Taman සත්‍යවාදී වෙන්න ඕන. වෙන්න පුළුවන් වුණොත් විතරයි Tamanට මේ ජීවිතේ rahat වෙන්න පුළුවන්. ඒක ඔබට අයිති ඔබ තුල තියෙන අවංක භාවයයි. කාටවත් පෙන්වන්න අවශ්‍ය නැහැ. ලෝකයේ අපිට මොන පැත්තෙන් ඇඟිල්ල දික් කරත් අපි ධර්මයේ විනය මනාව හැසිරෙනවා නම් තේරුණාද? එච්චරයි. තවත් කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නෙම තේරුණාද? ධර්මයේ විනය හැසිරෙන්නේ නැති අයමයි. මේ ධර්මයේ විනය හැසිරෙන අයට තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න ඉඩක් නැහැ. ඇයි? එයා බලන්නේ එයා ගැන. එයාට අනුන් දිහා බලනකොට එයා දන්නවා අනුන්ගේ වරද දිහා බලනකොට ඒ තමන්ගේ වරදක්මයි ඒක කියලා. කතාවක් තියෙන්නේ කෙනෙකුට ඇඟිල්ල දික් කරනකොට හතරක් තමන්ගේ පැත්තට කියලා. නේද? කතාවක් තියෙනවා. බද්දවග්ගී කුමාරවරුන්ට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? තමන් ගැන සොයන්න, අනුන් ගැන නොසොයන්න කියනවා. නේද? තමන් ගැන සොයන්න, අනුන් ගැන නොසොයන්න කිව්වහම මේක තමයි බුද්ධ ශාසනයේ තියෙන ප්‍රතිපදාවේ ලක්ෂණය, මාර්ග ලක්ෂණය. මේ මාර්ගයේ ඉන්න කෙනා, නිවන් දකින මාර්ගයේ ඉන්න කෙනා, ධර්ම විනය හැසිරෙන කෙනා අනුන් ගැන සොයන්නේ නැහැ. එයාට අනුන් ගැන සොයන්න වෙලාවක් නැහැ. අනුන් ගැන සොයන්න යාමදී වෙලා තියෙන්නේ එයාගේ තියෙන අඩුපාඩුව වැහිලා ගිය එකයි. ඒක හැමතිස්සෙම තමන් ගැන සොයන්න. තමන් ගැන සොයනකොට තමයි අපිට මේ සසර චක්‍රයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. අනුන් ගැන සොයමින් අපිට කවදාකවත් සංසාර චක්‍රයෙන් මිදෙන්න බෑ. නේද? ඉතින් අන්න ඒ නිසා මේ කර්මය කියන කාරණාව ඇති වෙනවා දෙතිස් කතා අනුව සිතින් කයින් වචනය යොදන්න ඕනේ දෙතිස් කතා වලට. එතෙන්දි කර්මය යෙදෙනවා. ඒක අයෝන්සෝ මනසිකාරයයි. දෙතිස් කතා කියන්නේ අයෝන්සෝ මනසිකාරයක්. තේරුණාද? එතකොට යෝන්සෝ මනසිකාරය වෙන්නේ ආර්ය දර්ශනයමයි, චතුරාර්ය සත්‍යයමයි. තේරුණාද? මේ සිත කය වචනේ තුන්දොර දුකාරි සත්‍යයයි. මේක යෙදෙන්නේම සමුදය නිසාමයි. දිගින් දිගට පවතින්නේ. එතකොට නිරෝධාර සත්‍යය තියෙනවා, මාර්ග සත්‍යයක් තියෙනවා. නේද?
ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ දෙතිස් කතාවල ඇති වෙන්නෙම හොඳද මේ මිත්‍යා දෘෂ්ටික පැත්තක්මයි. ඒක අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ දස කතාවමයි. තමන් ගැන සොයන එක. තමන් ගැන සොයනකොට හොඳද? තමන් ගැන සොයනකොට මේ මනසෙන් මිදෙනවා, වචනෙන් මිදෙනවා, ක්‍රියාවෙන් මිදෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් මිදෙනවා. තමන් ගැන සොයනකොට. තේරුණාද? තමනුත් අනුන් ගැන ආත්ම දෘෂ්ටියෙන් හදාගෙන සොයනවා නම් එතෙන්දි මේ තුන් කර්ම යෙදෙනවා. එතෙන්ට යනවා දෙතිස් කතා. දෙතිස් කතා වලින් මිදිලා දස කතා වලට එන්න. මේ දස කතා වලට එන අයට පුළුවන් මෙන්න මේ තමන්ගේ සිත දමනය කරන්න, වචනේ දමනය කරන්න, කය දමනය කරන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම තමන් දමනය කරගන්න බලන්න. තමන්ගේ ඇත්ත බලන්න. බලනකොට ඉබේමයි තුන්දොර සංවර වෙන්නේ. තුන්දොර සංවර කරන්න යෑමේදී අපිට පිනක් ඇති වෙනවා. තුන්දොර සමනය කරන්න යෑමේදී ඇත්තටම අපිට පීඩාවක් ඇති වෙනවා. තුන්දොර සමනය කරන්න යෑමේදී වෙන්නේ හැමතිස්සෙම අපිට බාහිර වැඩි කරන කෙනෙක් හම්බ වෙනවමයි. තේරෙනවද? ඒ නිසා අපි තුලින් මේක දකිනවා නම් අපි තුන්දොර සමනය කරන්න යන්නේ නැහැ. තේරුණාද? තුන්දොර සමනය කරන්න යන්නේ නැතුව අපි අධ්‍යාත්මික දිහාම අපි දිහාම බලනවා අපේ හඳුරන්නේ. නේද? දැන් ඊයේ අපි කතා කළා දැන් කර්මයට ගැන චුට්ටක් කතා කළා නේද? කර්මයේ කතා කළා අපි අඟුලිමාල ගැන කතා කළා නේද? අඟුලිමාල ගැන කතා කළාම අඟුලිමාලට නව කර්මත් නැහැ පුරාණ කර්මත් නැහැ නේද? අඟුලිමාල නව කර්මත් ෂේ කළා පුරාණ කර්මත් ෂේ කළා. මම ඊයේ කිව්වා මේ කර්මයේ පරිසම් දෙන්නේ මේ මනුස්ස ලෝකේ නේද? කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියනවා රහතන් වහන්සේ කර්ම පරිසම් දෙන්නේ මේ මනුස්ස ලෝකේ. ඒකට හේතුව දැන් අඟුලිමාල මිනිස්සු මරුවානේ. අඟුලිමාල මිනිස්සු මරන්න රූපයක් තිබුණා. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරකුත් තිබුණා. මේ නිසා තණ්හා පංචේ යෙදුණා නේද? පංච උපස්කන්ධයන් නිසානේ මැරුවේ නේද? දැන් එතකොට අඟුලිමාල එහෙම මැරුවට පස්සේ බුදුරන් වහන්සේ සරණ ගියාට පස්සේ නේද? රූපේ නෙවෙයි සරණ යන්නේ. රූපේ එහෙමම නැහැ. අඟුලිමාලගේ වෙනස් වෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා ටිකයි. නේද? මේ නාම ධර්ම ටික තමයි වෙනස් වෙන්නේ. නාම ධර්ම වෙනස් වුණා කියලා කාටවත් පේන එකක් නෙවෙයි. Tamanටත් බුදු කෙනෙකුට විතරයි ඒක පේන්නේ. හැබැයි රූපේ කාටවත් පේනවා. රූපේ වෙනස් වෙන්නේ නැහැ නේද? ඒ නිසා රූපේ කාටවත් පේන නිසා මේ ඉන්නේ අඟුලිමාලමයි කියලා ප්‍රතිවාදීන් හඳුනා ගන්නවා. දැන් එතකොට පුරාණ කර්මයේ තියෙන අඟුලිමාල රහතන් වහන්සේ ගාවද නැත්තම් අඟුලිමාල රහතන් වහන්සේගේ රූපේ දකින්න අය ළඟද? රූපේ දකින්න අය ළඟයි පුරාණ කර්මයේ තියෙන්නේ. ඒ නිසා නව කර්මය සිදු කරගත්තා. අඟුලිමාල මහරහතන් වහන්සේට ගල් ගැහුවා. නේද? දැන් එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේ ගාව තුනත් පුරාණ කර්මයක්. එයා ළඟ නෙමෙයි තියෙන්නේ. තේරුණාද? ඇයි එයා ළඟ නෙමෙයි කියන්නේ? එයා රූපයෙන් මිදිලා. ඒ රහතුන්ට ඒ කය නොවේ. අතොර අඟුලිමාල මහරහතන් වහන්සේ රූපයෙන් මිදිලා තියෙන නිසා වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් මේ ඔක්කොගෙම මිදිලා ඉන්න නිසා නේද? පුරාණ කර්මයක්වත් නැහැ, නව කර්මයක්වත් නැහැ. කේනම් පුරාණ නව සම්බන්ධ. විරත් චිත්තායතිකේ බවස්මි. නේද? මේ පුරාණ කර්මය නව කර්මය නැති නිසා ඒ සිතේ මිදිලා. මේ නිසා විරත් චිත්ත ආයතිකේ බවස්මි. නැවත භවයක් සකස් වෙන්නේ නැහැ. නේද? තේකීන බීජ අවිරුද්ධ කිසිදු බීජයක් නැති නිසා පුරාණ කර්මයක් සහ නව කර්මයක් දෙන්නේ නැති නිසා හොඳද? තේකීන බීජ අවිරුද්ධ නිබ්බන්දිරට ඒ නිසා ඒ දීර්යන් වහන්සේ රහතන් වහන්සේ පහනක් නිවුණා වගේ නිවිල යනවා කියලා. නේද? එහෙනම් අපි මේකෙන් තෝරගන්න ඕන අඟුලිමාල ගාව නෙමේ පුරාණ කර්මයේ තුනේ. මේ ස්කන්ධය අවබෝධ නොකරපු බුද්ධ දර්ශනයෙන් අවබෝධ නොකරපු අය ළඟයි පුරාණ කර්මයේ තියෙන්නේ. තේරුණාද? ඒ නිසා ඒගොල්ලෝ නව කර්ම කරගන්නවා. අඟුලිමාල මහරහතන් වහන්සේ පුරාණ කර්මයක් නිදොස් කළා, නව කර්මයක් නිදොස් කරපු කෙනෙක්. කර්මශේ කරපු කෙනෙක් සාමුලින්ම. හොඳද? බුදු මහරහතන් වහන්සේ සාමුලින්ම කර්මශේ කරලා ඉන්නේ.
නේද? ඒත් අපි දකිනවා අපි ඊයේ කතා කළා පුබ්බකම්පිලෝතික සූත්‍රයට අනුව නේද? අපි කතා කළා බුදු කෙනෙකුට කර්ම 13ක් පසන් දුන්න බව. නේද? ඉතින් අපි ඔක්කොම කතා කළේ නෑ දුනු ඒවා විදින ඒවත් කතා කළේ නෑනේ. නේද? ඔව්. ඉතින් අපි ගෝය බලලා අඩුපාඩු හදා ගන්නට කියලා. නේද? එහෙනම් දැන් අපිට අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය දිහා බලනකොට අපිට තේරෙනවා රහතන් වහන්සේ කෙනෙක් ළඟ මම මේකෙන් උත්සාහවත් වෙන්නේ රහතන් වහන්සේ ගාව පුරාණ කර්ම කියලා දෙයක්වත් නැති බවයි සත්‍ය. හොඳද? රහතන් වහන්සේ ගාව නව කර්මය දෙන්නෙත් නැහැ. රහතන් වහන්සේ ගාව. අනාගාමී කෙනා ගාවත් පුරාණ කර්මත් නැහැ නව කර්මත් නැහැ. අනාගාමී කෙනා ළඟ තේරුණාද? එහෙනම් හැමතිස්සෙම පුරාණ කර්ම සහ නව කර්ම යෙදෙන්නේ මෝහ අන්ධකාරයෙන් ඉන්න ප්‍රත්‍යඥයා තුලයි. තේරුණාද? දැන් ඔයාව මට හතුරෙක් වගේ පේන්නේ නේද? මට කලින් මෝ මට ගැහුවා. නේද? අන පුරාණ කර්මයේ තියෙන මගේ ළඟ. තේරුණාද? පුරාණ කර්මයේ මගේ ළඟ තියෙනවා ඒ නිසා නව කර්මයේ යෙදෙනවා. නේද? එතකොට ඔයා ළඟත් තියෙනවා ප්‍රත්‍යඥ ලෝකේ මූට මං ගැහුවා කලින්. කියලා ඔයාගේ පුරාණ කර්මයේ තියෙනවා. ඒ නිසා නව කර්මය ඔයා බලාපොරොත්තු වෙනවා. මට ගහිද්දක් නැහැ කියලා. ඉතින් මේ විදිහට මේ කර්මය පුරාණ කර්මය නව කර්මයයි කියන කාරණාව එහිපස්සික දහමක්. තේරුණාද? මේක එහිපස්සික දහමක් මිසක කවදාකවත් මේ කර්මය එහිපස්සික දහමක් වෙනවා මිසක කවදාකවත් තව කෙනෙක් ළඟ තියෙන එකක් නෙවෙයි. තමා තුළම තියෙන හේතුඵල න්‍යායය තමයි සිදු වෙන්නේ. තේරුණාද? දැන් තේරෙනවද මම දැන් කවුරු හරි දානයක් දෙනවා. සක්කල තමන්ට මතක වෙන මහත්මයාම දානයක් දුන්නානේ. නේද? අන්න තමන්ගේ පුරාණ කර්මය තමන්ට සිහිපත් වෙනවා. කෙනෙක් භාවනා යෝගෙ ඉන්නවා. මාත් මේ විදිහටම ඉස්සර භාවනා කළානේ. අන්න පුරාණ කර්මය මතක් වෙනවා. නේද? ඒ නිසා නව කර්මයකුත් යෙදෙන්න පුළුවන්. තේරුණාද? දැන් මේකෙන් කියන්නේ මේ පුරාණ කර්මය සහ නව කර්මය කියන එක එහිපස්සිකයි. ධර්මයක්මයි. තේරුණාද? මේක එහිපස්සික ධර්මයක් හැටියට මේ කර්මය දකින්න. පටිච්චසම්පාදයේ එහිපස්සික ධර්මයක්. තේරුණාද? ඒ නිසා පටිච්චසම්පාදයේ තව කෙනෙක් අපිට හම්බ වෙන්නේ නැහැ. හම්බෙන්නේ අපි තුලින්ම සිදුවෙන ධර්මයක් විතරයි. ඒ නිසායි මේ කර්මය එහිපස්සික වෙන නිසායි පුරාණ කර්මය සහ නව කර්මය එහිපස්සික වෙන නිසායි අපිට ඒ කර්ම ශේය කරන්න පුළුවන් වෙන්නේ. අපිට මේ ජීවිතේ අන්‍යයට කියනවා අනාගාමී නැත්නම් රහතන් වහන්සේ කියලා. මේ අනාගාමී පුද්ගල රහතන් වහන්සේත් කියන දෙන්නම පුරාණ කර්මය සහ නව කර්මය ශේය කරපු දෙන්නෙක්. තේරුණාද? ඉතින් ඒ නිසා මෙන්න මේ බව හොඳට මතක තියාගන්න. තමන් මේ පුරාණ කර්මය සහ නව කර්මය මුගලන් මහරහතන් වහන්සේට පුරාණ කර්මයක් තුනා කියලා පනවන්න එපා. ලෝසක තෙරුන් වහන්සේට පුරාණ කර්මයක් තුනා කියලා පනවන්න එපා. තේරුණාද? පුරාණ කර්මය පවතින්නේම තමා තුළමයි. හොඳද? ඒක රාග වෙන්න පුළුවන්, ඒක ද්වේෂ වෙන්න පුළුවන්. මම කසාද බැඳලා උපමාවක්. කසාද බැඳලා මට දරුවෝ ඉන්නවා. මම පාරේ යනකොට මම දකිනවා තවත් ස්ත්‍රියක් ඉන්නවා ළමයි ටිකුත් තියාගෙන. ළමයිකුත් වඩාගෙන. මට අංගල මතක් වෙනවා මීට අවුරුදු 20කට මෙයා මාත් එක්ක අල්ලා හිටියානේ. අන්න පුරාණ කර්මය මතක් වෙනවා රාග පැත්ත. තේරුණාද? දැන් ඒකට එයා මාව දැක්කහම එයාට සාපේක්ෂව එයාටත් මතක් වෙනවා මං කලින් මෙයාත් එක්ක අල්ලා හිටියානේ. මම මෙයා බඳින්නමනේ හිටියේ. මෙහෙම දෙයක් කියලා ඒක නැති වුණානේ. අන්න ඒ නිසා නේද නව කර්මයක් දැන් මතුනේ. දෙන්න සාපේක්ෂව පුරාණ කර්මයට සාපේක්ෂව නව කර්ම ඇති වුණා. අපි දෙවේශින් කටයුතු කරපු අවස්ථාවත් එහෙමයි. පුරාණ කර්ම සහ නව කර්ම මේකෙන් මම අදහස් කරන්නේ මේ පුරාණ කර්මය නව කර්මයයි නේද? දැන් පුරාණ කර්මයට සාපේක්ෂවයි වර්තමානයේ හඳුනාගන්නේ. එතකොට වර්තමානයේ හඳුනාගන්නේ ස්වභාවය තමා තුළින් සිදු වෙන්නේ. වර්තමානයේ හඳුනා ගැනීම නව කර්මය නව කර්මය මතුවෙන්නේ පුරාණ කර්මයට සාපේක්ෂවයි. තේරුණාද? එහෙනම් මෙන්න මේ පුරාණ කර්මය සහ නව කර්මය තමා තුළ පවතින ධර්මයක්. තේරුණාද? මේක එහිපස්සික ධර්මයක් කර්මය. කවදාවත් මගේ කර්මය තව කෙනෙකුට දෙන්න බෑ. නව කර්මය සහ පුරාණ කර්මය.
ඉතින් මේක තේරුම් ගන්නයි මම මේ කියන්නේ. මම මේක තේරුම් ගන්න මෙහෙම කිව්වේ ඇයි? කවදාක මොගලන් හාමුදුරුවන්ට පුරාණ කර්ම තිබුණේ නැහැ. ඒක ඔප්පු කරන්නයි. ඒ නිසා ඔබලාගේ බුද්ධියට බාරයි මේක ඔප්පු කර ගැනීම. තේරුණාද? තමා තුල තියෙන කීනම් පුරාණ නවන්නත්ති සම්භාවම් විරත්තිත්‍යායතික භාස්මේ. තමා තුල තියෙන පුරාණ කර්ම සහ නව කර්ම ෂෙයා කරපු අය රහතන් වහන්සේලා. අනාගාමී අය. මේ දෙගොල්ලොම එහෙමයි. තේරුණාද? ඒ නිසාමයි ඒ දෙගොල්ලන්ටම 이르දි තියෙනවා. එක එක හැකියාවල් ලබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මොගලන් මහරහතන් වහන්සේට පුරාණ කර්මයක් තිබුණේ නැහැ. තේරුණාද? උන්වහන්සේ උතුම් රහත් ඵලයේ ඉන්න නිසා කර්මශය කළ තිබුණේ. බුදුරන් වහන්සේ පෙන්වන්නේ මේ සිදුවීමට අනාගතේ කරපු අකුසලයක් පෙන්වන්නේ. මොගලන් මහරහතන් වහන්සේගේ අනාගත අකුසලයක් ගැන කතා කරනවා. ඒ අනාගත නෙමෙයි අතීතයේ වෙච්ච අකුසලයක් තමයි බුදුහාමුදුරු කතා කරන්නේ. ඒක බුදු කෙනෙකුට පෙන්වන්න පුළුවන් අර මේ ලෝකේ කිසිම ජගතෙක් නැහැ අතීත කර්මය ගැන කතා කරන්න. ඒක කතා කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. නේද? ඒ අතීත කර්මයේ එදා නව කර්මයක් වුණා. ඒ අම්මා තාත්තා මැරුවට පස්සේ එතනම ඒ චරිතෙට පුරාණ කර්මය තිබුණා. ඒ පුරාණ කර්මය නව කර්මය පුරාණ කර්මය හේතු කරගෙන නව කර්ම සිදු වුණා හැමතිස්සෙම. ඒ පුරාණ කර්මයේ සසර යාවා. ඒ සසර එන එක නිසා නව කර්ම සිදු වෙනවා. නේද? හැබැයි මෙතෙන්දී මේ පුරාණ කර්ම සහ නව කර්මය කියන කතාව මොගලන් මහරහතන් වහන්සේ ළඟ තිබුණ එක නෙවෙයි. තේරුණා? මේක ගැඹුරු විනිශ්චයක්. මම මේ කියන කතාව. හොඳද? ඒ නිසා ඒ පුරාණ හේතුවට සාපේක්ෂව අතීත හේතුවට සාපේක්ෂව අපි මුගලන් මහරහතන් වහන්සේ පුරාණ කර්මයක් තියෙනවා කියලා පනවනවා. පුරාණ කර්මයක් තියෙනවා කියලා මුගලන් මහරහතන් වහන්සේට පනවනවා නම් ඇත්තටම මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙලා නැහැ. තේරුණාද? මොකද පුරාණ කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ පුරාණ කර්මයට අනුව නව කර්මයක් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ප්‍රත්‍යඥය ළඟ. තේරුණාද? කවදාකවත් මේ අනාගාමීව රහත් කියන තැනින් ওই දේ සිදු වෙන්නේ නැහැ. තේරුණාද? ඒගොල්ලන් මේ කොහොම හරි පුරාණ කර්මය සහ නව කර්මය හොඳට තෝරගන්න තමා තුළ තියෙන දෙයක්. ඒකමයි වෙන්නේ. තමා තුළ ඒක ඇති වෙන්නේ. තේරුණාද? ඒ තමා තුළ ඇති වෙන දෙයට සාපේක්ෂව ඒක ඇති වෙන්නේ. ඒ නිසා සියලුම රහතන් වහන්සේලා අනාගාමී පුද්ගලයෝ පුරාණ කර්මය සහ නව කර්මය ෂේ කළා ඉන්නේ. කර්ම ෂේ කළා ඉන්නේ. ඒ නිසා අනාගාමී කෙනා නැවත ඉපදුනොත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට යන්නේ. එතනම ආර්යවරු ඉන්න නිසා අනාගාමී කෙනාට පුරාණ කර්මය නැති නිසා නව කර්ම නැහැ. එතකොට සියලුම එතන ඉන්නේ අනාගාමී පුද්ගලයෝ නිසා ඒ සියලුම අනාගාමී පුද්ගලයන්ට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉන්න සියලුම අනාගාමී පුද්ගලයන්ට නව කර්මයකුත් පුරාණ කර්මයකුත් නැහැ. නව කර්ම ෂේ කළා තියෙන නිසා මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල කර්මය පැනවෙන්නේ අපේ හැමදෙරෝනේ. ඒ නිසා අනාගම් ඵලයේ ලොකු පිහිටක් තියෙනවා අපිට. රහත් වුණොත් සාමුලින්ම ඒක දුකෙන් මිදීමනේ. නේද? ඉතින් අපි අනාගාමී වෙනකොටම පුරාණ කර්මයයි නව කර්මයනුයි අපි ගැලවිලා. තේරුණා? ඉතින් අන්න ඒ නිසා දෙන්නේ බව හොඳට තෝරගෙන අඟුලිමාල කියන තැනද අඟුලිමාල මහරහතන් වහන්සේ කියන ඒ තැන පුරාණ කර්මයක් නැහැ නව කර්මයක් නැහැ නේද? හැබැයි හොරු කට්ටියක් ගහනවා නේද? ඒ හොරු කට්ටියක් ගහන්නේ ඒ පුරාණ කර්මය සහ නව කර්මය තිබුණේ ඒ ප්‍රත්‍යඥය ළඟ මිසක අඟුලිමාල රහතන් වහන්සේ ගාව නෙවෙයි. මේක දැක ගන්න පුළුවන් නම් හරි වටිනවා. මේ විනිශ්චය ගොඩක් දුරට යන්නත් එපා. කර්මය සොයාගෙන. ඒක අඥානයි. මේ කර්මය ගැන කතා කරන නිසා මේ ගැන මම පොඩ්ඩක් මේ කතා කළේ. නේද? කර්මය ගැන කතා කළා. මම කාරණා කීපයක් කතා කළා. මොනවද පටන් ගන්න කාරණා ටික? කතා කරන්න එපා කියන හිතන්න එපා කියන විෂය හදන්න. අන්න හරි. විෂය හතරක් තියෙනවා කතා කරන්න බෑ. ඒ විෂයෙන් කර්ම විෂය ගැන මම මේ කතා කළේ. තානාතාන කුසලයක් තියෙනවා බහුධාතුක සූත්‍රයේ. ඒ තානාතාන කුසලය කියන්නේ ඒ කර්මය ගැන අපිට දැනෙන මට්ටමක්.
එතන ගියාට ඕන්ට වැඩි ගැඹුරට හිතන්න යන්න එපා. තේරුණාද? එදා මුගලන් මහරහතන් වහන්සේ කරපු මීට කල්ප 40කට උඩදී දෙමාපියන්ට ගැහුවේ නේද? ඒක ව්‍යාප්ත වෙලා ඇවිල්ලා නේද? මෙන්න මේ හොරු ටිකකට ඒක දායාද වුණා නේද? ඒ හොරු ටිකට ඒක දායාද වුණාට පස්සේ ඒ මුගලන් මහරහතන් වහන්සේගේ කර්මය අජාසත් රජුරෝ තව පැත්තකින් ග්‍රහණය කරගන්නවා. මේ කර්මයේ සංසිඳීමක් නැහැ. මුගලන් හාමුදුරුවෝ කරපු එදා කල්ප 40කට කරපු කර්මය කොච්චර ව්‍යාප්ත වෙන්නේ නැද්ද? කෙනා හරහා. හොරු 500ක් ගහන්න මුගලන් මහරහතන් වහන්සේට හොරු 500 තුලම මේ මුගලන් මහරහතන් වහන්සේ එදා කරපු මේ ඒ කර්මය නේද? ඒ හොරු කියන සංකල්පයෙන් දුන්නේ නේද? ඒ කර්මය මේ හොරු 500ට ව්‍යාප්ත වෙලා. හැබැයි මුගලන් මහරහතන් වහන්සේව මේ පුරාණ කර්මය සහ නව කර්මය ඇත්තේ නැහැ. කර්මශේ වෙලා නේද? කර්මශේ වුණත් මේ කර්මය පවතින්නේ අර හොරු 500 ගාවයි. ඒ හොරු 500ට කර්මය දායා දුන්නේ බ්‍රාහ්මණයෝ නිසායි. බ්‍රාහ්මණයෝනේ දාන්නේ. ඉතින් කොහොම හරි හේතු සැකසීලා මේ විදිහට යෙදෙනව නේද? වෛරසයක් වගේ. වෛරස් හොඳයි. ඒකයි කියන්නේ ආම්දුරනේ මේ කොරෝනා වෛරසය හොඳයි. තේරුණාද? ඒක වැළඳ ගන්න කියලා මං කියනවා. ඒක යහපතක් ඔබට. හැබැයි ඊට වැඩිය දරුණුයි ඔයගලන්ට සංඛාර නැමැති වෛරසය. ඊට වැඩිය දරුණුයි. මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ආම්දුරනේ කොරෝනා වෛරසය ඇති වුණා කියන්නකෝ. ඇති වෙනකොට ඕගොල්ලන් ඒකේ මිය පරලෝ යනවා. ඒලාවේ පුඤ්ඤා පින් සිත පහල කරන ඕගොල්ලන් දිවි ලෝක යන්න බැරිද? දිවි ලෝක යනවා. කොරෝනා වෛරසය දැන් කොරෝනා වෛරසය ඉවරයි එතන. එහෙත් සංඛාර ඉවර නෑනේ. කොරෝනා වෛරසයට වැඩි කොච්චර දරුණු. තා කොච්චර සසරේයිද ඉතින් එහාට ඔයා. ඔබ වහන්සේලා නේද? ඒ දිවි ලෝකෙන් පස්සේ පංචකාමයේ විතර ඊට පස්සේ අපායගත වෙයි. නැවත මනුස්ස ලෝකෙට එවි. නැවත බහුංගට බ්‍රහ්ම ලෝකයේ ආවි. එක්ක දිවි ලෝකයේ ආවි. මේ විදිහට මහා සසර චක්‍රයකට වැටෙනවානේ. මොකද්ද මේ සංඛාරය නිසා? නේද? සංඛාරමේ නාම ධර්ම නිසා. ඇත්ත කියන දෘෂ්ටි නිසා, නැත්ත කියන දෘෂ්ටි නිසා. බාහිර අධ්‍යාත්මය කියන දෘෂ්ටි නිසා මේ සංසාර චක්‍රයක් තියෙනවා. අපේ හාමුදුරනේ මේ කොරෝනා වෛරසය වැළඳුනාට කමන්නේ නැහැ. තේරුණාද? වැළඳෙන්න කලින්, මැරෙන කලින් මේ ස්කන්ධ පහෙන් ගැලවෙන්න පුළුවන් නම් එයා එතන නිදොස්නේ. නේද? මේ ස්කන්ධ පහෙන් ගැලවුණා කියන්නේ කොරෝනා වෛරසය නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ ස්කන්ධ පහයි භික්ෂුවර තියෙන ප්‍රශ්නේ වේ උත්තේ. අද භික්ෂුන් වහන්සේට වෙලා තියෙන කොරෝනා මේකයි ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඇත්තටම ඕගලන්ට කොරෝනා ප්‍රශ්නයක්ද? ඕගලන්ට අද දවසේ මම දන්නවා කොරෝනා ප්‍රශ්නයක් කියලා නැහැ. මෙහින් වහන්සේට කොරෝනා ප්‍රශ්නයක් කියලා නැහැ. මේ අපි හැමෝටම ප්‍රශ්නයක් කියලා තියෙන්නේ අපි තුල තියෙන කෙලෙස්. ස්කන්ධ පහයි ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. වෙන මොකුත් නෙවෙයි. අපිට ඕනේ මේ පහෙන් මිදෙන්න. එහෙම නෙවෙයිද? අපි උත්සාහවත් වෙන්නේ ඕකට නෙවෙයිද? ඒක තමයි. නේද? අපි දානෙ ගන්නේ ඕකට නෙවෙයිද? ඕකෙන් ගැලවෙන්න නෙවෙයිද? අපි දානෙ ගන්නේ ප්‍රතිසත්‍තිකරණය ඇති කරගන්න කොරෝනා වලින් බේරෙන්න නම්. කොච්චර මිත්‍යා දෘෂ්ටිද අපි? අපි සොමනේ හැටියට උත්සාහවත් වෙන්න ඕනේ කොරෝනා වලින් මිදෙන්න නෙවෙයි. අපි උත්සාහවත් වෙන්න ඕනේ මෙන්න මේ සසර සංඛාර වලින් මිදෙන්න. ස්කන්ධ වලින් මිදෙන්නයි. මේක පසක දාලා කොරෝනා වලින් මිදෙන්න ප්‍රතිසත්‍තිකරණය ඇති වෙන්න හොඳ ආහාර ගන්නවා නම් කොච්චර මිත්‍යා දෘෂ්ටියකද මේ භික්ෂුණන්ලා ඉන්නේ? මේ ගියැත්තෝ ඉන්නේ. කෝ ධර්මය. ඒ නිසා අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ සංඛාර ප්‍රශ්නේ. නේද? මේ සංඛාර ප්‍රශ්න නිසානේ අපේ හාමුදුරනේ මෙච්චර කාලයක් මේ මුගලන් හාමුදුරුවෝ කරපු අකුසල ව්‍යාප්ත උනේ. ඒක තව ඉදිරියට යනවා. කෙරවලක් නෑ. කෙරවලක් නෑ තව ඉදිරියට යනවා. ඇයි? දැන් අදහත් රජුත් ඒක ග්‍රහණය කරගත්තා. ඒක ග්‍රහණය කරනකොට අර 500ක් දෙනාගේ හිතේ ඇතිවි දෙවේශය. ඒ බෙල්ල ළඟට යනකම් වල්ලලා පිදුරු දාලා පිච්චුවා. කොච්චර වේදනාවක් ඇද්ද? කොච්චර දුකින්ද මැරෙන්නේ නැද්ද? ඒ දඟලනක්වත් බෑනේ අපේ හාමුදුරනේ. නේද? ඒ 500 කොටේ නේද? කවුරු ඉන්නේ නැද්ද? ඒ වගේ අපිට සංසාරේ කොච්චර වෙලා ඇද්ද? ඇඟ හොල්ල ගන්න බෑ අපේ හාමුදුරනේ.
ඇඟ යට කරලා බෙල්ල ළඟට යනකම්. එතන පිදුරු ගොඩක් දාලා ගිනි තියනකොට බෙල්ල මෙච්චරයි හොල්ලන්න පුළුවන්. කොච්චර වේදනාවක් ඇද්ද? බලන්න මුගලන් හාමුදුරුවෝ කරපු අර අකුසල නිසා කී දෙනෙක් පීඩාව වින්දාද කියලා. නේද? කී දෙනෙක් පීඩාව වින්දාද? එතකොට ඔය ඔක්කොම ඇති සමාජයට නිරේනේ අද දවසේ. ඇයි ආර්ය උතුමන් වහන්සේ කෙනෙකුටනේ පහර දුන්නේ? අනිවාර්යෙන් නිරේනේ අපේ හාමුදුරනේ. ඒ නිරේන් පස්සේ ඒගොල්ලන්ගේ ඒ කර්මය ගෙවලා මෙහෙට ආවට පස්සේ ඕක උතුරින් ඉවර වෙන්නේ නැහනේ. අම්බපාලිගේ කර්මය එතනින් ඉවරුන්නේ නැහනේ. නේද? ඉතින් මේ වගේ බලන්න. එතකොට දැන් අම්බපාලිගේ ඒ පෙර කර්ම නිසා මේ ඇල්ල අම්බපාලි මේ ජීවිතේ ලැබුණ අම්බපාලිගේ චරිතේ. එතකොට අම්බපාලි කියන්නේ ගණිකාවන්නේ. එතකොට ගණිකා වෘත්තියට යන පුරුෂයෝ ඉන්නෝ නම් ගණිකාව ළඟට යන ඒගොල්ලන් කරගන්න කර්ම. එතකොට ලෙච්චමී රජදරුවෝ කියන්නේ ඔක්කොම ගණිකාව පාවිච්චි කරපු කෙනෙක්නේ. ඒක ඔක්කොම කරගත්තේ අකුසල්නේ. පරදාර සේවනයේනේ. බලන්න එක්කෙනෙක්ගේ අකුසල නිසා තව කොච්චර කර්මය ව්‍යාප්ත වෙනවද? මේක කෙලවරක් තියනවද? මේ ඔක්කොගෙම මිදිලා ආරි සත්‍ය නුවණ යොදාගෙන ඉන්නවා කියන්නේ කොච්චර දක්ෂයේද? මේ ඔක්කොගෙම බැහැර වෙලා නේ අපේ හඳුනන්නේ. හිතලා බලන්නකෝ. කෙලවරක් තියනොත් මේ ගඟ ගන්න එකේ. කෙලවර නැහැ. නේද? ඒකයි ඔබගේ භව චක්‍රයේ කෙලවර නොපෙනේ. එක්ක දෙවේශයෙන්, එක්ක රාගයෙන්, එක්ක මෝහයෙන්. නේද අපේ හඳුනන්නේ. මේවා කෙලවරක් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ මේවා අපි කිව්වට වැටහෙන්නේ නැහැ කාටවත්. එහෙම ලේසියෙන්. මේක නුවණට වදිනෝ නම් ඇත්ත වශයෙන් හරි භාග්‍යවන්තයි. මේක වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඒ නිසා මේක හරියට දන්නම් කවුරුවක්වත් කාටවත් චෝදනා කරන්නේ නැහැ. බයින්නේ නැහැ. ඇලෙන්නේ යන්නෙත් නැහැ කාටවත් අපේ ආන්තුනේ. ගන්දිනුවක් කරා නම් අපි දෙන්නක ඇතුලේ ගන්දිනුවක් වුණා ඒක ඉවරයි. එතනින් එහෙමයි වෙන්න ඕන. ඇලිලා ආදරය කරගෙන යාළුකම් පවත්වාගෙන මොනවටද? මේ ඔක්කොම තියෙන රාගයනේ. මේකෙන් ගැලවෙන්න ඕනේ අපි නේද? ඉතින් අන්න ඒ නිසා බොහොම කල්පනාවෙන් බලන්න මේ අකුසල් මොගලන් මහ රහතන් වහන්සේ ඇත්තටම මේ ස්කන්ධ පහෙන් මිදුණා. ස්කන්ධ පහෙන් මිදුණා කියන්නේ පුරාණ කර්මයක් නෑ, නව කර්මයක් නෑ එතන. මේ පුරාණ කර්මය නව කර්මයයි ඊට බාහිරින් තමයි මේ දෙපැත්තෙන් ගලාගෙන ගියේ. දෙපැත්තෙන් ගලාගෙන යනකොට ගඟ මැදේ තියෙන ගලේ වදිනවා අපේ හඳුනේ. ගල ගෙවෙනවා අපේ හඳුනේ ජලයට. තේරුණා? එහෙම එකක් උනේ නේද? ඉතින් හැබැයි ගලට හානියකුත් නැහැ. ජලයේ ඉතින් ගලාගෙන යනවා. කෙලවර නැහැ ඒකේ. නේද? දැන් අජාසත් රජතුමා මේක රූපාප කරන්නේ බුදුහාමුදුරු කියනවානේ මේ කොහොත් තියෙන අජාසත් කරගත්ත විනාශයක් කියලා. අජාසත්ට අයිති නැති වෙනන්නේ. අජාසත් එහෙම කරන්නේ මේ ශාසනයේ තියෙන ලැජ්ජකම නිසානේ. නේද? පුතාත් අභිමුඛ කොනේ. අජාසත් රජුනේ මුගලන් මහ රහතන් වහන්සේ ගාපු හොරු 500 මේ බෙල්ල ළඟට යනකම් වලලා පිටුරු දාලා ගින් තිබ්බනේ. ඒකනේ. අහ කියන කුණු ගොඩක් හදාගත්තානේ. ඒකනේ. දැන් ඒකට මේ ශාස්ත්‍රය සම්බන්ධව අද ඉන්න අයත් ඔයගේ කුණු ගොඩවල් නෙමෙයි දාගන්නේ. ශාස්ත්‍රය හදන්න ගිහිල්ලා. දැන් අජාසත් ශාස්ත්‍රයට තියෙන ආදරේ නොක්කලේ. නේද? යා බී වලේ වැටුණා. හාමුදුරනේ මෛත්‍රියෙන් ප්‍රශ්න විසඳන්න බෑ. අපි නොදන්නා සියුම් දෙවේශයක් අපි තුල පවතිනවා. තේරුණාද? ඒක හැමමයි අපේ හඳුරන්නේ. තේරුණාද? ප්‍රත්‍යඥ කියන්නේ ඒකයි. අපිට වෙන විනාශය අපි දකින්නේ නැහැ. අපි අඥානයි. අපි හිතන්නේ බුද්ධ ශාසනයට ලොකු සේවයක් කරනවා කියලා. බුද්ධ ශාසනයට ලොකු සේවයක් කරනවා නම් යම් භික්ෂුවක් එයා කළ යුත්තේ කුමක්ද? එයා ධර්මයයි විනයයි මනාව හැසිරීමයි කළ යුත්තේ. ඒක තමයි බුද්ධ ශාසනයට කරන සේවය. බුදුරජාණන් වහන්සේට කරන කළගුණ සැලකීම ඕකයි. එයා ධර්ම විනය හැසිරෙන්නේ නැත්නම් එයා බුදුහාමුදුරන්ට කළගුණ සැලකන්නේ නැති කෙනෙක් හැටියට මම දකින්නේ. මේකමයි මේ ත්‍රිපිටකයේ තියෙන සාරය අපේ හාමුදුරනේ. ඉතින් කෙසේ වෙතත් අප මේ ටික කතා කළේ මේ රහතන් වහන්සේ සහ අනාගාමී කෙනා ළඟ මොකද්ද නැත්තේ? නව කර්ම සහ පුරාණ කර්ම නැහැ. නව කර්ම පුරාණ කර්ම තියෙන්නේ මෙන්න මේ බාහිර ඉන්න කෙනාට. මොකද මෙයා දැන් පැවිදි වුණාට මෙයා තමයි කලින් ඇඟිලි කැපුවේ. ඒ නිසා මෙයාට ගල් ගහනවා. ඒ ගල් ගහන්නේ ප්‍රත්‍යඥය ළඟ තියෙන පුරාණ කර්ම නිසා නව කර්මයක් හේතු වෙනවා. ඒ ගල් ගන්න අය අකුසල් කරගන්නවා. හැබැයි
මේ අඟුලිමාල කියන චරිතේ පුරාණ කර්මයක් ශේ කළා. මෙන්න මේ නව කර්ම ශේ කළා ඉන්නේ. තේරුණා? ඒ නිසා බුදුහාමුදුරු උපායක් දීලා අඟුලිමාල පිරිත දේශනා කළා නේද? මේ මිනිස්සු අකුසල් කරගන්න පැත්ත නැති කළා. නැතුව මේ අඟුලිමාල මහරහතන් වහන්සේට ගැහුවයි කියලා අඟුලිමාල මහරහතන් වහන්සේට දැන් වෙන්න දෙයක් නැහැ. එයාලගේ නව කර්මයක් සහ පුරාණ කර්මයක්වත් සකස් වෙන්නේ නැහැ. ජීවිතේ ගියත් එයාට නැහැ. නෑ. ඒව වෙන්නේ මේ අලුතින් එන මිනිසුන්ට අනුකම්පාවෙන් තමයි මේක කරන්නේ. උන්වහන්සේ එකෙන් මිදිලා ඉවරයි. ඉතින් මේ විදිහට බලන්න මම මේකෙන් අදහස් කළේ පුරාණ කර්ම සහ නව කර්මය තමා තුල තියෙන්නේ. තමා අනාගාමීව රහත් වුණොත් තමන් තුල පුරාණ කර්මයක් නව කර්මයක් නැහැ. යම් බාහිර ලෝකයෙන් යම් කර්මයක් සැකසෙනවා නම් අපට නින්දාව අපහාස ලැබෙනවා නම් ඒක ලෝකයේ ඒ අය ළඟ තියෙන පුරාණ කර්ම සහ නව කර්මයයි. ඒක රාතන් වහන්සේට අදාළ එකක් නෙවෙයි. ඒ පතක්ජන ලෝකයේ අය හිතනවා මෙයාට ගහන්නේ බයින්නේ මෙහෙම. එහෙම ඉක්ුත් නැතුවා නෙවෙයි දෘෂ්ටියට සාපේක්ෂව. එම් පවතිනවා. ආර්ය දර්ශනයට ආර්ය භූමියට අනුව පුරාණ කර්ම සහ නව කර්ම අනාගාමී රාතන් වහන්සේ සහ මුලින් සේ කරලා තියෙනවා. ඒ නිසා ගුටි කන්න කෙනෙක් නෑ. ස්කන්ධ පහෙන් මිදිලා ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි දැක ගන්න මේ කර්මයේ ගොඩක් විනිශ්චයට යන්න එපා. මේ වගේ තානාතාන කුසලයක් අපි තුල පවතින්න ඕන. කර්මය ගැන පොඩි දැනුමක් තියෙන්න ඕන. මොකද අපේ ළඟ තියෙන කර්මයේ දුරු වුණා කියන දැනුම අපේ ළඟ තියෙන්න ඕනේ. මම මේ කර්මය ගැන කතා කරේ දර්ශනයට අනුවයි. තේරුණාද? අපිට කර්ම විනිශ්චය කරන්න බෑ. ඒකට යන්න එපා. හොඳද? දැන් උතර ඊළඟට තියෙනවා බුදුහාමුදුරු පෙන්වන ලෝක විශ්ය ගැන. නේද? මේ ලෝකේ විශ්ය හදාරන්න එපා මාන්නේ කියනවා. නේද? ඒ නිසා රෝහිතස්ස සූත්‍රයේ කතා කරන්නේ රෝහිතස්ස බ්‍රහ්මණයට කියනවා එයා කියනවා පෙර මෙහෙම ඉපදිලා හිටියා. ඒ ඉපදිච්ච වෙලාවේ මම ඉදි සම්පන්නව මේ ඇස්පිල්ලමක් ගහන කාලෙකදී මං චක්‍රාවාට දසදහසක් පහු කරනවා කියනවා. නේද? චක්‍රාවාට දසදහසක් පහු කරනවා කියන මේ විශ්වයේ. තේරුණාද? කොච්චර ඇද්ද? හිතා ගන්න බෑනේ. ඈ දසදහසක් පහු කරනවා කියන චක්‍රාවාට. එවැනි 이르දියක් මට තිබුණා කියනවා. හොඳද? ඉතින් මේ කකුල තියෙන අනිත් කකුල තියෙන නැතිනලු. ඒ වගේ. ඒක ලෝකෙකේ රෝග. ඔව්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝහිතස්ස පාගමනින් ගිහිල්ලා මේ ලෝකයේ කෙලවර සොයනවා කියන කතාව මම නොකියමි. යම් කෙනෙක් තමන්ගේ ඇහැ අවබෝධ කරයිද? හොඳද? ඇහැ අවබෝධ කළොත් එයා ලෝකය අවබෝධ කළා වෙනවා කියනවා. නේද? අන්න ඒක අනුව බුදුරජාණන් වහන්සේ අපිට ඇහැ අවබෝධ කරන න්‍යායක් දීලා තියෙනවා. නේද? ඇහැට ගැටෙන රූපය ගැන අවබෝධ කරගන්න කියනවා. ඇහැ යථා ඥානෙන් දකින්න කියනවා. ඇහැට පේන රූපය යථා ඥානෙන් දකින්න කියනවා. එතකොට චක්කු විඥානය යථා ඥානෙන් දකින්න කියනවා. නේද? මෙන්න මේ ධර්මතා යම් කෙනෙක් නුවණින් දකීද එයා ලෝකය අවබෝධ කරනවා. තේරෙනවද? දැන් කණ්ණාඩිය අරන් බලන්න. කණ්ණාඩිය කෙරවල තියෙනවද? නෑ. කණ්ණාඩිය පටන් ගැම්මක් පනවන්න පුළුවන්ද? මෙතනයි පටන් ගැම්ම කියලා? බෑ. කෙරවල පෙන්වන්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ අනන්ත විශ්වය. දැන් ඒක පේන්නේ අපි ඇහැටනේ. නේද? ඇහැට පේනෝ නම් කවදාකවත් ඔක අවබෝධ කර හැකිද? අවබෝධ කරන්න බෑ. නේද? හිස් දෙයන්නේ ශුන්‍යතයයිනේ. නේද? අභ්‍යවකාශයන්නේ පවතින්නේ. අවකාශයන්නේ. නේද? ඉතින් අන්න ඒක නිසා ඇහැ කියන කාරණාව නේද? අපිට යථාභූත ඥාණයෙන් දකින්න පුළුවන්. පෞවිදස්ස අපි ඒ ගැන දහම් කතා කළා. මේ දහම් පෙළේ ඇති. තේරුණාද? ඇහැ කියන්නේ ස්කන්ධ පහක් කියන එක. නේද? අපි ඒ ගැන කතා කළා. එහෙනම් අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියන අර කණ්ණාඩියේ කෙලවර සහ පටන් ගැම්ම සහ කෙලවර සොයන්න එපා කිව්වා වගේ මේ ලෝකේ කෙලවර සොයන්න බෑ. සොයලා ඉවර කරන්න බෑ. තේරුණාද? ඒ වගේ අපිට පුළුවන් ඉවර කරන්න මේ ඇහැ කියන කතාව. ඇහැ කන නාසය දිව ශරීර ඔබේ ලෝකයයි කියනවා. මෙන්න මේ ලෝකවල 6 අවබෝධ ඥාණයෙන් දැක ගන්නට කියනවා. ඒකට ධම්ම අපි දේශනා කරලා දෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට මුලා වෙන්නේ නැති මානසික රෝගයක් හැදෙන්නේ නැති නේද? විදියට මේ ලෝකය අවබෝධ කරන්න ලෝකය ගැන සොයන්න ක්‍රමයකුත් කියලා දුන්නා.
භෞතික ලෝකේ විද්‍යාඥයන් සොයන ලෝකයේ කවදාකවත් හොයලා ඉවර කරන්න බෑ අපේ හාමුදුරනේ. ඒ වුණාට අපිට පුළුවන් අසුරක් ගහන කාලයක තුලදී මේ ලෝකය අවබෝධ කරගන්නට පුළුවන්. ඒක තමයි ආයතනයන්ගේ ඇත්ත දැකීම. අන්න අපි මුලා වෙන්නේ නැහැ. සිහි මුලා වෙන්නේ නැහැ. මානසික රෝගීන් වෙන්නේ නැහැ. මේ බුදුහාමුදුර කියන විදිහට යනවා නම්. තේරුණාද? කර්මය ගැනත් එහෙමයි. ඒ මං කර්මය ගැන පෙන්නපු විදිහට සුළු තැනකින් අපි කර්මය ගැන බලනවා නම් තමා තුලින් එහිපස්සික කර්මය ගැන විසඳව ගන්නවා නම් එහිපස්සිකව කර්මය ඇති වෙන හැටි කර්මය නැති වෙන හැටි එහිපස්සිකව අපි විසඳ ගන්නවා නම් ඒකේ සිහි මුලා වෙන්නේ නැහැ. අපි භෞතික ලෝකෙට අනුව මේ සත්‍ය මැරලා අන්න ඉපදුනා. මේව ගැන හොයන්න ගියොත් අන්න අපි මුලා වෙනවා. මේකේ කෙලවරක් නැති වෙවි අපිට. අන්න සිහි මුලා වෙන පැත්ත. ඒ නිසා මේ කාරණාවේ කර්මය ගැන ලෝකය ගැන සිහි මුලා වෙන පැත්තකුත් තියෙනවා. සිහි මුලා නොවන පැත්තකුත් ගැන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙන සූත්‍රවලින්. ඊළඟ කාරණාව මොකද්ද? චිත්ත විෂය. චිත්ත විෂය කියන්නේ ධානය පැත්ත. ලෞකික ධානය පැත්ත. එතකොට මේ චිත්ත විෂය ලෞකික ධානය පැත්ත අපි ගත්තොත් තියෙනවා මේ විතක්ක විචාර සහිත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ප්‍රථම ධානය නේද? විතක්ක කියන්නේ කාම සංකල්පනා, විහිංසා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා. මේවා විතර්කයි නේද? බුදුහාමුදුරු කියනවා මේ විතර්ක තුන දුරු කරන්න මහන්නේ කියලා. නේද? අන්න විතර්ක මොනවාද? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. ඔව්. හොඳද? මෙන්න සංකල්පනා තුනක් තියෙනවා. මෙන්න මේකට කියනවා විතර්ක කියලා. හොඳද? එතකොට විතර්ක, විචාර කියන්නේ ඒව ගැන කාම සංකල්පන ගැන විචාරය කිරීම, කතා කිරීම. එතකොට ව්‍යාපාද විතර්ක ගැන කතා කිරීම. එතකොට විහිංසා විතර්ක ගැන කතා කිරීම. ඒක ප්‍රායෝගිකව කිරීම. ඉතින් මෙන්න මේ විදිහට විතක්ක විචාර සහිත පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධර්මතා හොයා ගන්නවා. හොඳද? අවිතක්ක අවිචාර කියන්නේ කාම සංකල්පනා නැති තැනක්. හොඳද? අවිතක්ක කියන්නේ කාම සංකල්පනා නැහැ. ව්‍යාපාද සංකල්පනා නැහැ. විහිංසා සංකල්ප නැහැ. ඔයගොල්ලන්ට තේරෙනවා මම මෙහෙම කියන්නේ. හොඳද? අන්න ඒ සංකල්පනා එදෙන්නේ නැත්නම් හොඳ අවිතක්කයිනේ. ඒ නිසා අවිචාරයි. ඒව විචාරය වෙන්නේ නැහැ. සවිතක්ක සවිචාර කියන්නේත් ඒකයි. නේද? දෙකම එකද? දෙකම එකද? සවිතක්ක සවිචාරයි. සවිතක්ක කියන්නේ යෙදෙනවා. නේද? යෙදෙනවා සවිතක්ක කියන්නේ. හැබැයි සවිතක්ක කියන එක යෙදෙනවා කියන්නේ මේක ලෝකෝත්තර ධර්මයක්. තේරුණාද? ලෝකෝත්තර දර්ශනයට අනුව යෙදෙනවා. එහෙම ධර්මයක් තියෙනවා. ඒතකොට සවිතක්ක කියන්න පුළුවන් කාම සංකල්පනා කියන එකම අනිත් පැත්තට ගමු. මොකද්ද? ගෙවෙන පැත්තට. කාම සංකල්පයෙන් කියන්නේ මේ කාමේ නැති ස්වභාවය. ඔව්. කාමයේ උපදින්න නැති විදිහට කල්පනා කරන එක. නේද? එතකොට කාම විතර්ක නැහැ. කාම විතර්ක නැතුව, ව්‍යාපාද විතර්ක නැතුව, විහිංසා විතර්ක. එතකොට කාම විතර්ක නැහැ කියන්නේ නෙක්ඛම්ම සංකල්පනා. තේරුණාද? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියන්නේ සවිතක්ක කියන ධර්මතාවයයි. ඒකට අනුව කල්පනා කරනවා කියන්නේ සවිතක්ක සවිචාර කියන එකයි. තේරුණාද? සවිතක්ක සවිචාර. දැන් උතලට මෙතනත් යෙදෙනවා යමක් නේද? මොකක්ද යෙදෙන්නේ? කාම සංකල්පනාවක් නේ, නෙක්ඛම්ම සංකල්පනාවක් යෙදෙනවා. අව්‍යාපාද සංකල්පනාවක් යෙදෙනවා. අවිහිංසා සංකල්පනාවක් යෙදෙනවා. ඒ නිසා සවිතක්කයි කියනවා. යෙදෙන නිසා සවිතක්කයි කියනවා. සවිචාර කියන්නේ එදිච්චදී අර මේ නෙක්ඛම්ම මට්ටමින් ඒක සිදු වෙනවා. නේද? අව්‍යාපාද මට්ටමින් සිදු වෙනවා. අවිහිංසා මට්ටමින් ඒ විතර්කය අපි ළඟ තියෙනවා. එතකොට විතක්ක ਵਿਚාර මට්ටම නෙවෙයි මේ. ඊට ප්‍රතිවිරුද්ධයි. මේක ආර්ය සත්‍යයට. අරක ලෞකික ධ්‍යාන මාර්ග. මේක ලෝකෝත්තර ධ්‍යාන මාර්ග. එතකොට
අවිතක්කයි කියන්නේ යෙදෙන්නේ නැහැ කියන්නේ. නේද? අවිතක්කයි කියන්නේ යෙදෙන්නේ නැහැ. අවමංගල කියන්නේ මරුණා කියන එකනේ. අවමංගල කියන්නේ ඒ වගේ යෙදෙන්නේ නැහැ. ඔව්. අවිතක්කයි කියන්නේ ඒකයි. ඒ කියන්නේ නෙක්ඛම්ම සංකල්පනාවක් නැහැ. අවිංස සංකල්පනාවේ දෙන්නෙත් නැහැ. විංසා සංකල්පනාවේ දෙන්නෙත් නැහැ. තේරුණාද? අන්නේ යෙදෙන්නේ නැති එකට කියනවා අවිතක්කයි. ඒ නිසා අවිචාරයි. විචාරයක් නැහැ. මුකුත් නැහැ. මේ විදිහට සූත්‍රවල ඇති ওই විදිහට ධානය ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කළ සමහර සූත්‍ර මේ වචන වලින්ම තේරුණා. ඉතින් මේ විදිහට යෙදෙන්නේ නැහැ කියන්නේ අවිතක්ක කියන්නේ මේ දැන් සවිතක්ක කියන පැත්ත සතර ධානයයි. අවිතක්ක අවිචාර කියන්නේ අපි හඳුනන්නේ අරූපී ධාන පැත්ත. යෙදෙන්නේ නැහැ. කියන්නේ සාම මේ නෙක්ඛම්ම සංකල්පනාව දැන් අපි දන්නවා විතක්ක ਵਿਚාර. විතක්ක කියන්නේ හොඳද? විතක්ක කියන්නේ කාම සංකල්පනා. ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. නේද? ඒක තමයි විතක්ක. මේ සංකල්පන තුන විතක්ක ਵਿਚාර. ඒක ਵਿਚාරය කරනවා. තේරුණාද? ඒකයි. එතකොට සවිතක්ක කියන්නේ යෙදෙන්නේ නැහැ කියන එකයි. අර තුන යෙදෙන්නේ නැහැ. කාම සංකල්පනාවට සාපේක්ෂව නෙක්ඛම්ම සංකල්පන ඇති වෙනවා. ඊළඟට ව්‍යාපාද සංකල්පෙන්ට නැති වෙලා අව්‍යාපාද සංකල්පය ඇති වෙනවා. නේද? විහිංසා සංකල්පේ නැති වෙලා අවිහිංසා සංකල්පය ඇති වෙනවා. අන්න එකට කියනවා සවිතක්කයි කියලා. සවිතක්කයි ඒ නිසා ඒක සවිචාරයි. තේරුණාද? සවිචාර වශයෙන් මේක නෙක්ඛම්ම වශයෙන්ම සවිචාර වෙනවා. කියන්නේ මේ ඒක විමර්ශනය වෙනවා කියන්නකෝ. හරිද? ඒ ස්වභාවය තමයි සතර ධ්‍යාන මට්ටම. සවිතක්ක සවිචාරෝ පීති සුඛ ඒකාග්‍රතාවන ප්‍රථම ධ්‍යානය. ප්‍රීතිය ඇති දෙවන ධ්‍යාන. ওই විදිහට තියෙනවා ධ්‍යාන හතරක් කියලා. ඒක ලෝකෝත්තර භූමියේ තියෙන ධ්‍යාන අපේ හම්බුනේ. නේද? දැන් කාම විතර්ක කියන්නේ ලෞකික ලෝකෙට නැයිති. නෙක්ඛම්ම විතර්ක කියන්නේ මේක ලෝකෝත්තර භූමියනේ. අරක අයෝන්සෝමනසිකාරය මේක යෝන්සෝමනසිකාරය. මේක ආරියෂ්ඨක මාර්ගය අරක මේක අෂ්ටාංග මාර්ගය. මේ විදිහට අරක අවිද්‍යාව මේක විද්‍යාව. හොඳ මේ විදිහට ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දි මේ ධානය පැත්තනේ අපි හඳුන්වන්නේ. නේද? මේ ධානය පැත්ත ගත්තොත් ඊළඟට මේ තියෙනවා අපිට අවිතක්ක. අවිතක්ක කියන්නේ අර සවිතක්ක නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන එකේ දෙන්නේ නැති එක. එහෙම එකක් යෙදෙන්නේ නැහැ. ඒක නිසා අවිතක්කයි කියනවා. අවිතක්ක නිසා යෙදෙන්නේ නැති නිසා අවිචාරයි. විචාරයක් නැහැ එතන. ඒකට කියනවා අරූපී ධාන මට්ටම කියලා. තේරුණාද? එතෙන්ට වෙන්නේ මොකද්ද? අරූපී ධාන. මේ විදිහට මේ වචන ටික මතු කරගන්නට අරූපී ධාන පැත්තත්, රූපී ධාන පැත්තත් මේ කාම ලෝකයට අනුව මේ විතක් විචාර මේ ධාන මට්ටම් තියෙනවා නේද? දැන් එතකොට අරකේ සතර ධානය එනවා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන හතරයි. ඒ අනුව එතන තියෙනවා රූපී ධාන හතරක්. එතකොට ආකාසංචායන විඥාංචායතනේ ආකින්චායතනේ නවසන්දනසන්නතික අරූපී ධාන ටික. ඒව ලෞකිකයි. තේරුණාද? ඇතිකින් දෘෂ්ටියෙන් ගන්නවා එතන. මේ සවිතක්ක සවිචාර කියන එකේ හොඳද? සවිතක්ක සවිචාර කියන එකේ ධාන හතරක් තියෙනවා. ඒක සවිතක්ක සවිචාරයි. ඒ ධාන හතර. හොඳද? ඒ රූපී ධාන මම මෙහෙම කියන්නම් ඈ. රූපී ධාන හතර සවිතක්කයි සවිචාරයි. මම ඒක ඉස්සෙල්ලා කියලා දුන්නා. ඒකෙම අරූපී ධාන දැන් ලෞකික මට්ටමේ තියෙන අරූපී ධාන ගැන ආකාසංචායතන විඥාංචායතන ආකින්චායතන වසඤ්ඤාන. මෙතන අරූපී ධාන කියලා කතා කරන්නේ අවිතක්ක විචාරූ ස්වභාවය. අරූපී ධාන. ඒ කියන්නේ නෙක්ඛම්ම ස්වභාවය යෙදෙන්නේ නැහැ. අව්‍යාපාද ස්වභාවය යෙදෙන්නේ නැහැ. අවිහිංසා ස්වභාවයද යෙදෙන්නේ නැහැ. එතකොට මේ ධාන වලින් කතා කරන්නේ මොකද්ද? මේ නිවන් මගමයි කතා කරන්නේ අපේ හාමුදුරනේ. ලෞකික ධාන එළියට දාන්න. ලෞකික ධාන වලින් නිවන් මගක් හම්බෙන්නේ නැහැ. මේ වචන වල අර්ථය දිහා බලන්න. නිවන් මග හම්බෙන්නේ අපේ හම්. ඔතකොට මාර්ගයේ වඩනවා කියන්නේ සවිතක්ක සවිචාරූ මාර්ගයයි.
තේරුණා මාර්ගය කියන්නේ. එතකොට අරූපී පැත්ත කියලා මේ අවිතක්ක ਵਿਚාර කියන්නේ මාර්ගයෙන් මිදීමයි. සම්මා විමුක්තියයි. තේරුණාද? සවිතක්ක සවිචාර මාර්ගයයි. මාර්ගයයි. සවිතක්ක සවිචාර මොකද? නෙක්ඛම්ම අවියාපාද අවිහිංසා කියන්නේ මාර්ගයයි. සවිතක්ක කියන්නේ ඒකට. විතක්ක කියන්නේ කාම ව්‍යාපාද සහ මේ විහිංසා. අපේ හඳුන්නේ වහන්සේ උපදේශයක් දුන්නා කේසා ලෝමා නකා දන්තා යවයි කියන 32 මම ඉන්නවා බලන්න. ඕක ආවහන කරන අවහන කමිටේ එනකොට කේසෝට එනකොට කෙනෙක් නැහැ. මේක මේ පොඩි මේවා ඒ ඔබ හරියට දැන් කීපයක මට වෙන්නේ. එතකොට ඒ වගේම අපේ වටහා ගන්න මට තේරෙන්නේ ඒ වගේම අවිද්‍යාපත්‍ය සංඛාර කෙරුණට ආපහු උච්චට අවිද්‍යාවට මෙහෙමයි දකින්න ඕන. හොඳද? ඔන්න මං කියන්නේ දැන් මං කියපු කාරණාවට ගලපනවා නම් මෙහෙමයි ගලපන්නවා. දැන් අපි දන්නවා කේසා ලෝමා නකා දන්තා තතෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිච්ඡා වක්කං අධයන් යකනම් පිලෝගම් කියලා කොටස් 32ක් තියෙනවා. නේද? දැන් එතකොට අපි මේ කොටස් 32 විතක්ක ਵਿਚාර සහිතයි. අන්න හරි අපන්නේ. ඔයකට තමයි මට ගලපලා කියන්න බැරුවේ. ඔව්. විතක්ක ਵਿਚාර සහිත. මට තේරෙනවා ඔබ වහන්සේගේ අදහස. ඒකයි මම මේ නාට්‍යක ගත්තේ. ඒක විතක්ක ਵਿਚාර සහිතයි. ඒ සතර හටිපට්ඨානේ ලෝකෝත්තර මඟ වැඩෙන එකක් නෙවෙයි. නේද? මොකද කෙටලොම් නීදත් සම්මස්නාර කියලා තියෙනවා. ඒක දැන් විතක්කය කියන්නේ මොකද්ද? විතර්කේ මම තුන් ආකාරකින් පෙන්නුවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා මම පෙන්නුවා. අන්න දැන් අපි මෙතෙන්දි ගමු මේක මෙතෙන්දි වෙදෙන්නේ මෙන්න මේ කාම විතර්කයට වැටෙනවා. මේ සතර හටිපට්ඨානයේ මේ දෙතිස් කුණපේ සිහි කිරීම හොඳද? අනිත් ටිකත් එහෙම සතර හටිපට්ඨානේ ගල්ප ගන්න ඕන. හොඳේ. ඔන්න ඒකෙන් කවදාකවත් නිවන් දකින්න බෑ. තේරුණාද? කාම විතර්කයෙන් නිවන් දකින්න බෑ. බුදුහාමුදුරු කියන්නේ කාම විතර්කේ දුරු කරන්න මහන්නේ. තේරුණාද? ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සහිත දැන් ඒ අපි යම් කේසා ලෝමා කියලා අපි එහෙම මේ කරනවා නම් ආම්දුනේ එතන ධානය වැඩෙනවා. තේරුණාද? හැබැයි ඒක ලෞකික ධානය වලට යනවා. මේ සතර හටිපට්ඨානේ මම එකයි කතා කළේ. ඒක ලෞකික ධානය වලට යනවා. ඇත්තටම මේක ලෝකෝත්තර ධානය වලට එන්න නම් මේ කේසා ලෝමා නකාදන්තා කියන එක නෙක්ඛම්ම වෙන්න ඕන. නෙක්ඛම්ම වෙන්නේ දර්ශනේ. ඒක තමයි. දැන් කෙස් තියනවා කියලා ගත්තොත් කාම විතර්කයක්. මගේ ඇඟේ කෙස් තියනවා, ලොන් තියනවා, නෙව තියනවා කියලා ගත්තොත් කාම විතර්කයක්. කෙස්ලොම් නේද කියන්නේ මෙහෙම කියන්නේ චේතනාවක් කියලා ගත්ත කෙනෙක්. චේතනාවෙත් කෙස් නැහැ. රූපෙත් පේන තැනක් නැහැ, හිතන තැනක් නැහැ කියලා අපි ගත්තොත් නේද? අන්න ඒක නෙක්ඛම්ම වෙනවා. අන්න ඒ නිසා අව්‍යාපාද වෙනවා. අවිහිංසා වෙනවා. අන්න සවිතක්ක වූ සවිචාරෝ ධර්මයන්ම සිහි කරනවා අපේ හඳුරන්නේ. නේද? අපි නාමෙත් කෙස් නැති බව, රූපෙත් කෙස් නැති බව නුවණින් බලනවා නම් මේ දර්ශනෙන පහතබ්බා කියන තැන. ඔතනින් බලනවා නේද? බලනකොට සවිතක්ක සවිචාරෝ ධානය තමයි උපදින්නේ. සවිතක්ක සවිචාර ධානය කියන්නේ අපි නෙක්ඛම්මයට බලන එක. ඒ කියන්නේ මාර්ගය වඩනවා මේ ආදිෂ්ඨංග මාර්ගයයි. එස්සෙල්ලා බැලුවේ අෂ්ටාංග මාර්ගයයි. විතක්ක ਵਿਚාර සහිත පැත්ත. ඒක ලෞකිකයි. මේක ලෝකෝත්තරයි. නේද? දැන් මේ මාර්ගයේ අපි ගිහිල්ලා අපේ හඳුරුනේ අපි දැන් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන මේ සවිතක්ක සවිචාරෝ පිරිසුක එකක් කියන මේ පාරේ ගිහිල්ලා මේ ධානය තමයි වැඩෙන්නේ. මේක තමයි සම්මා සමාධි කියන්නේ. මේක තමයි. හොඳද? මේ සම්මා සමාධිය අපි යනකොට දැන් එතකොට ලෞකික මේ ආරිෂ්ඨක මාර්ගයේ සමාධියක් තියෙනවනේ. නේද? ඒක එතන සමාධියක් පෙන්නනවානේ. සම්මා සමාධිය. ඒක විතක්ක ਵਿਚාර සහිත. ඒක ලෞකිකයි ඒ ධානය. මේක සවිතක්ක සවිචාරෝ ආරිෂ්ඨක මාර්ගයට එන්නේ සවිතක්ක සවිචාරෝ මේ සම්මා සමාධිමයි. හරිද? ඒ නිසා පීති සුඛ එකකට යනවා. දැන් මේ සවිතක්ක සවිචාරෝ දහමක් සී වෙනකොට ප්‍රීතිය උපදිනවා, සැහැල්ලුව ඇති වෙනවා, සිත ඒකේ මනාව බැස ගන්නවා, ඒකාග්‍ර වෙනවා. මේ ටික තමයි වෙන්නේ අපි හඳුනේ.
නේද? මෙන්න මේකත් එක්ක දැන් ඕ ටික තේරෙනවද? මේ මාර්ගයම කියලා. දැන් අපි යම් දහමක් සී කරනවා කෙටලොම් නිදක් කියලා. සී කරනකොට මේ කයේ තියෙනවා කියලා ගත්තොත් මේ තේරෙන්න මෙහෙම කතා කරන්නේ කයේ තියෙනවා කියලා ගත්තොත් ඒක කාම විතර්කයක් යනවා. ඒක විතක්ක ਵਿਚාර වලට යන ලෞකික ධානය වලට. නේද? එතකොට මේක නුවණින් මේක ගුරුවරගෙන් අහගෙන පේන තැනක් නැති බව නේද? හිතන තැනක් මේ කෙස් කියලා දෙයක් නැති බව දැක්කොත් සවිතක්කයි. අන්න නෙක්ඛම්ම. වස්තුකාමයෙන් මිදෙනවා. නේද? නෙක්ඛම්ම කියන්නේ වස්තුකාමයෙන් මිදුණා. ඒ නිසා අවිහිංසා, අව්‍යාපාදේන. තේරුණාද? මේ කාරණාවට වැටෙනවා අපි හඳුන්නේ. වැටලා මේක දැන් මෙතන මේ මාර්ගයේ වඩනවා. සවිතක්ක සවිචාරෝ මාර්ගය තමයි අරිෂ්ඨංග මාර්ගය. තේරුණාද? මේ මාර්ගයේ අපි මනා වඩනකොට අපි නාමිනුත් මිදෙන රූපේනුත් මිදෙනවා. අන්න නාම රූප දෙකෙන් මිදීම කියන්නේ කෙස් වලින් මිදුණා. නේද? කොටස් 32ම මිදෙනවා අපි හඳුනේ. ඒ කොටස් 32කින්ම මිදීමට කියනවා අවිතක්කයි අවිචාරයි කියනවා. අවිතක්කයි අවිචාරය කියන්නේ මෙන්න මේ නෙක්ඛම්ම සංකල්පනාවෙත් මිදුණා. හොඳද? මෙන්න අව්‍යාපාද සංකල්පෙනුත් මිදුණා. අවිහිංසා සංකල්පනාවෙත් මිදුණා. මිදුණා කියන්නේ මේ ලෝකෝත්තරු අරූපී ධානයේ උපදිනවා. මෙතන අනාත්ම tattve. ඔව් මෙතන ලෝකෝත්තරු අරූපී ධාන කියලා කියන්නේම අපිට හොඳද? අරූපී ධාන කියන්නේම යෙදෙන්නේ නැහනේ. සම්මා විමුක්තිය. තේරුණාද? මොකද්ද? සම්මා විමුක්තිය. අපි නෙක්ඛම්ම මේකරුත් ගැලුණා. හොඳද? සම්මා විමුක්තිය. අපි දර්ශනය සම්පූර්ණ කළා. අපි ධර්මය අවබෝධ කළා. ඕක ගන්න පුළුවන් ඕනනම් අරූපී ධානය වශයෙන්. ගන්නත් පුළුවන්. ලෝකෝත්තර අරූපී ධානය කියලා ගන්නත් පුළුවන්. දැන් ලෝකෝත්තර රූපී ධානය කියන්නේ නේද? ලෝකෝත්තර අරූපී ධානය කියන්නේ මොනවද කියන එක වැටහෙන්න ඕන. දැන් ලෞකික ධානය මත මොන හරි තියෙනවා. ඇත කියන දෘෂ්ටියෙන් අරන් තියෙනවා. මෙන්න මේ සවිතක්ක සවිචාර කියන තැනදී ඒ ධානය වල පාරදී ලෝකෝත්තර ධානවලදී ලෝකේ යමක් ඇතකින් දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. අධ්‍යාත්මිකේ තියෙනවා බාහිරේ තියෙනවා කියලා වැටෙන්නේ නැහැ. ඇයි? නෙක්ඛම්මනේ. නෙක්ඛම්ම සංකල්පන. අවිහිංසා අව්‍යාපාද සංකල්පනා තියෙනවා. මෙතෙන්දී යමක් ඇතකින් දෘෂ්ටියට යන්නේ නැහැ. නේද? දැන් මම ඊයේ කතා කළා මෙන්න මෙහෙම වචනයක්. තව ටිකක් මේක මේ වෙන්න. හොඳද? මංගුව දැන් අපිට කවුරු හරි බයිනකොට අපි හිතනවා ආයා බයිනවා කියලා මං හිතනවානේ. නේද? දැන් මට කෙනෙක් බයිනවා කියන එක. අරයා මට බයිනවා. නේද? සුභූති හාමුදුරු තමයි බණ ටික කියන්නේ. අන්න සුභූති හාමුදුරු බණ කියනවා කියලා ගන්නකොටම ඕගලන්ට ඇති වෙන්නේ මොකද්ද? මොන සංකල්පනාවක්ද? කාම සංකල්පනාවක් ඇති වෙන්නේ. තේරුණාද? දැන් මේ කාම සංකල්පන නිසා මේ ව්‍යාපාද සංකල්පනා වෙන්නේ නැද්ද? එන්න පුළුවන්. ඔන්න බොරු කියනවා. තරහිතක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හිංසා කරන්න බැරිද? හිංසා කරන්න පුළුවන්. මේක ලෞකිකයි. තේරුණාද? දැන් එතකොට ඕගලන්ට මම මේ බණ ටික කියනකොට සුභූති හාමුදුරුවෝ අපිට මේ බණ කියනවා කියලා අපි හිතනවානේ. අන්න එහි පස්සේ කියනවා දාම. හිතනකොට එළියෙන්ද කියලාද කියලා තියෙන්නේ? නෑ. තමාගේම සංස්කාරය දකින්නේ. අන්න තමාගේම සංස්කාරය දකිනකොට අන්න නෙක්ඛම්ම වෙනවා. නෙක්ඛම්ම කියන්නේ එළිය කෙනා නෑ. එළිය කෙනෙක් නෙමෙයි. තමන්ගේම සංකල්පනාව දැකීම නෙක්ඛම්මයි. නෙක්ඛම්ම සංකල්පනාවයි. ඒ නිසාම කෙනෙක් කෙනෙහි දෙවේශේනවද නෑ. අන්න අව්‍යාපාද සංකල්පනාව ඇති වෙනවා. අන්න අවිහිංසා සංකල්පනාව වෙනවා. හිංසා කරන්න කෙනෙක් නෑ. ඇයි තමාගේම මේකක්නේ. නේද? ඉතින් මෙන්න මේකට කියනවා සවිතක්ක සවිචාර කියලා. තමා තුල මේ පහළ වෙන එකට කියනවා සවිතක්ක සවිචාරයි. ඒක ගැන ਵਿਚාරය කරනවා ඒ සවිතක්ක සවිචාරෝ ਵਿਚාරයක් ඒක. තේරුණාද? මෙන්න මේකත් එක්ක මෙන්න මේ සුභූති හාමුදුරුවෝ බණ කියනවා කියලා මං හිතනවා කියන සංකල්පයෙන් මිදුනොත් අවිතක්කයි අවිචාරයි. ඒකිනුත් මිදුනොත් ඒ සංකල්පනාවෙන් මිදුනොත් අවිතක්කයි අවිචාරයි. තේරුණාද? අන්න අවිතක්ක ධර්මයේ පහළ වෙලා. මොකද මේක මේ නිවන් මාර්ගයමයි මේ. ඕගලන්ගේ අවබෝධ ඥානයමයි මේ තියෙන්නේ. නේද? එතකොට අවිතක්කය අවිචාරය කියන්නේ අරූපී ධ්‍යාන. ලෝකෝත්තරයි.
සවිතක්ක සවිචාර කියන්නේ රූපී ධ්‍යාන මට්ටමයි. ඒ නිසා ලෝකෝත්තර රූපී ධ්‍යාන හඳුනා ගන්න. අරූපී වූ ලෝකෝත්තර ධ්‍යාන හඳුනා ගන්න. මේ දෙකේම තියෙන්නේ ඔබගේ මාර්ග දර්ශනයයි. මාර්ග දර්ශනයක් තියෙන්නේ. නේද? ඒ නිසා මෙන්න මේ ධ්‍යාන මනාව හඳුනා ගන්නට මතු කර ගන්න දක්ෂ වෙන්න ඕන. තේරුණාද? මෙන්න මේ දේ ඔබලා හඳුනා ගත්තොත් හොඳද? මෙන්න මේ ධ්‍යාන මට්ටම හඳුනා ගත්තොත් සම්මා සමාධි මට්ටම හඳුනා ගත්තොත් මෙතනම තියෙනවා සවිතක්ක සවිචාර කියන්නේ මාර්ගය. ඵලය තමයි අවිතක්ක අවිචාර. ඵලයයි. තේරුණාද? මේක මාර්ගය සවිතක්ක සවිචාර අවිතක්ක අවිචාර කියන්නේ නෙක්ඛම්ම මේකෙන් මිදුණානේ. ඒකට කියනවා අවිතක්ක අවිචාර ස්වභාවය කියලා. යෙදෙන්නේ නැහැ ඒක. අන්න ඒකෙ මිදුණා. තේරුණාද? ඒක තමයි ඵලය. දැන් මාර්ගයට ගලපෙනවා. ওই විදිහට ගලප ගන්න ඕන. හොඳද? මෙන්න මේ විදිහට ගලප ගත්තොත් ඕගලන් කවදාකවත් මේ සිත ගැන සිතෙන් ඕගලන් උමුතු භාවයට එන්නේ නැහැ. ඔයා පරිපූර්ණ භාවයට යනවා. අවබෝධ ඥානයට යනවා. විතක්ක විචාර, කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වලින් ඕගලන් උමුතු භාවයට යනවා. හොඳද? අන්නේ සිත ගැන ගවේෂණය කරන්න පැකිගේ මෙන්න මේ සිතේ ධානය ගැන මෙහෙම බලන්න පැකිවා. හැබැයි බලන ක්‍රමයකුත් තියෙනවා. ව්‍යාකූල නොවන මට ඒකයි මේ බුදුරන් වහන්සේ අපිට සිහි නොකළ යුතු කාරණා හතරේ සිහි කරන විදියක් තියෙනවා. ඒක ත්‍රිපිටකේ වචන ටික තියෙනවා. අපි මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මෙතන තියෙන ලෞකික ධර්මයට අනුව ලෝකෝත්තර ධර්මයක් මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟ කාරණා මොකද්ද? බුද්ධ විෂය. බුද්ධ විෂය නේද? දැන් සම්පසාදනීය සූත්‍රයට අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන්ට කියලා බුදුහාමුදුරු ඉන්න තැනම බුදුරජාණන් වහන්සේ මේ සීලයෙන් මෙහෙමයි, සමාධියෙන් මෙහෙමයි, එතකොට ප්‍රඥාවෙන් මෙහෙමයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්‍රනේ ඔබ දැනගත්තේ කොහොමද කියලා අහනවා මං ගැන. අනුමානෙන් සාරිපුත්‍රනේ මං ගැන දැනගන්න පුළුවන් තවත් තථාගත කෙනෙකුට පමණයි කියලා කියනවා. හොඳද? ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැනගන්න බැරි නම් බුදුහාමුදුර ගැන අපිට කොහොමවත් බෑ. මොකද බුදුහාමුදුරගේ ප්‍රඥාවට දෙවෙනි ප්‍රඥාව. මොගලන් හාමුදුරට කෙසේවත් බෑ. බුදුහාමුදුර දැනගන්න. තේරුණාද? අන්න ඒක නිසා මෙන්න මේ විදිහට ලෞකික මට්ටමින් ආත්ම දෘෂ්ටියක් හදාගෙන බුදුහාමුදුර ගැන සොයන්න යනවා නා. දැන් බුදුහාමුදුරගේ ඉතිවිසෝ ගාථා විසූසි මහ ගුණවල ලෞකික මට්ටමින් මේවා අර්ථකථන දීගෙන මේ බුදු ගුණ මේ අරහං කියන්නේ මේක සම්මා සම්බුදු ගුණය කියලා අපි විස්තර කරනවා නම් අපි අඥානයි. මෙන්න මේ බුද්ධ විශේෂයට යන්න එපා කියනවා. මේ බුද්ධ විශේෂයට යන්න එපා කියනවා. හොඳද? ලෞකිකත්වයෙන් මේක සොයන්න යන්න එපා කියනවා. ඔබේ උමුතු වීමට කාරණාවයි. එතකොට උමුතු වෙන්නේ නැතුව බුදුහාමුදුර ගැන සොයන්නේ කොහොමද? කියන්න බන වචනේ. ධර්මයේ. සෝදම්මං පස්සති සෝමං පස්සති. අන්න උමුතු වෙන්නේ නැති තැනකින් බුදුන් ගැන දැනගන්න පුළුවන් මට්ටමක් තියෙනවා අපිට. පරිපූර්ණ නැහැ. කියන්නේ අපිට රහත් ඵලයේ සාත් කරන්න පුළුවන් නේද? අන්නේ රහත් ඵලයේ සාත් කරන්න නම් අපි චතුරාර්ය සත්‍ය ඥානය නේද? මේ පටිච්චසමුපාදය නේද? අපි මනාව මතු කරගෙන ආර්ය ශ්‍රැංග මාර්ගයට පැමිණලා මේ ගමන යන්න ඕන. අන්න බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයයි විනයයි මනාව රැකගෙන අපි යනවා නම් අපිට පුළුවන් අන්න උමුතු නොවන බුදුරන් වහන්සේ දැක ගන්න. සෝ ධම්මං පස්සී සෝමං පස්සති. මේකට තමයි අපි ලෝකෝත්තර ධර්මයේ සාකච්ඡා කරන්නේ. තේරුණාද? අන්න එහෙනම් අපිට තේරෙනවා බුදුරන් වහන්සේ පෙන්නනවා උමුතු වීමට කාරණා හතරක් තියෙනවා. එකක් කර්ම විෂය නේද? එකක් චිත්ත විෂය. එකක් ලෝක විෂය. එකක් බුද්ධ විෂය. එනම් මේ කාරණා හතර සිහි කරන්න එපා කියලා කියනවා. තථාගත කෙනෙක් අපි උමුතු නොවන විදියට මේ කාරණා හතර සිහි කරන්න හැටිත් කියලා දෙනවා. හැබැයි මේ කාරණා හතරෙන් යම් කෙනෙක් කර්ම විෂය ගැන බලනවා නම් එහි පස්සිකව බලපු කෙනා ඒ රහතන් වහන්සේ වෙන්න ඕන. කර්ම විෂය ගැන මනාව බලන්න පුළුවන්. අනාගාමීව රහත් වෙලා තියෙන්න ඕන. තේරුණාද? මොකද එයා තමයි දන්නේ කර්මයේ එහි පස්සික ධර්මයක්. පුරාණ කර්ම සහ නව කර්ම මම ඒ ගැන කතා කළා. ඒ ගැන ඒක විනිශ්චය ගන්න. ඒ නිවනට අනුව බලන්න ඕනේ ඒක අපේ හාමුදුරනේ.
නිවනට අනුව බලන්න ඕන කර්ම විශේෂය. තේරුණාද? ඒ වගේම චිත්ත විශේෂ නිවනට අනුව බලන්න ඕන. ඒ වගේම ලෝක විශේෂ නිවනට අනුව බලන්න ඕන. බුද්ධ විශේෂ නිවනට අනුව බලන්න ඕන. මේ කාරණා හතර නිවනට අනුව බලනවා නම් මේ කාරණා හතරෙන් එකකින් අපිට පුළුවන් උතුම් රහත් ඵලය සාත් කරන්න. පුළුවන් අපේ හඳුනේ. ඒ නිසා මේ කාරණා හතරෙන් අපි ලෞකිකත්වයෙන් ගත්තොත් මේ ලෝකෙ මෙහෙම ලෝකයක් තියෙනවා. ඒක ලෝක විශ්ය ඒක ගැන හදාරනවා. අද විද්‍යාඥයන් තැන්ට යනවා නම් ඇත්ත වශයෙන් උමතු වීමට කරුණා. උමතු වෙනවා කියන්නේ පිස්සු හැදෙනවා කියන එක නෙවෙයි. තථාගතයන් වහන්සේගේ නිවන් මාර්ගය නැති වෙලා යනවා. මාර්ගය වැහෙනවා. ඔව්. චතුරාර්ය සත්‍ය ධර්මය හම්බෙන්නේ නැති යනවා ඒගොල්ලන්ට. ඒ උමුතුයි. පතක්ජන උම්මත්තකා එතෙන්ට වැටෙනවා. සියලුම පතක්ජන උම්මත්තකයෝ මේ ධර්මය දන්නේ නැති. හරිද? මෙන්න මේ විදිහට මේ කාරණා හතර මනාව තෝරගෙන උමුතු වෙන පැත්තක් තෝරගෙන උමුතු නොවන පැත්තක් තෝරගෙන උමුතු නොවන පැත්තෙන් මිනිසුන්ට කියලා දෙන්න අපි දක්ෂ වෙන්න ඕන. උමුතු වෙන පැත්ත ඒක භෞතික විද්‍යාවන් ඒව ඉගෙන ගන්න ඕන. මෙන්න මේ පැත්ත මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ගැන්වීමයි. ඉතින් මෙතෙන්ට එන්න අපි උත්සාහවත් වෙමු. ඔන්න කාරණා හතර තමයි අපිට අද එලිපෙහෙලි වෙලා ආවේ නේද? ඉතින් කතා කරන වෙලාවේ මතුවලා එන දහම් කරුණු වල තමයි අපි මේ දහම් කතා කරන්නේ. තව අඩුපාඩුම් මොකක් හරි තියෙනවා නම් ඒවත් එකතු කරගෙන වරදක් තියෙනවා නම් නිවැරදි කරගෙන මේක බලන්න ඕන. ඒක තමයි අපිට වෙන්න ඕන. හොඳයි එහෙනම් අදට මේ තිරුවන් සරණයි. හොඳයි අපිට